නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්කිරු අන්තර්ජාල සජීව විකාශනය ඔස්සේ ඉරිද හැන්දෑවේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් ඊ타ම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් නිරන්තරයෙන් අභියෝග සම්පන්න වටපිටාවක් මුළු මහත් ලෝකයේ පුරාමත් ඒ වගේම මව්බිමේත් නිර්මාණය වන අවකාශයක තුනුරුවන පාමුල නැවතී ධෛර්යය හොයාගෙන වඩාත් ධෛර්ය සම්පන්නව ජීවිතයට එළඹෙන්නේ ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියන කරුණ යලි යලි අවධාරණය වන මොහොතක ඊ타ම දයාවෙන් පින්වත් හැම දෙනාම තුනුරුවන සෙවණේ අපි ඒකනාසි කරගන්නවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය මෙම අවස්ථාවන විට වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පේරාදෙණිය මහකන්දේ පදිංචි පින්වත් රවී මඩවල මහත්මයා, ජගත් මඩවල මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා, ඒ වගේම කුරුණෑගල ගලබඩගම පදිංචි විජේසිංහ පවුලේ සියලු දෙනා සහ කැස්බෑව ඉසුරුපුර පදිංචි රසිකා සේරසිංහ දියණිය, මොරටුවේ පදිංචි ඉනෝකා සේරසිංහ දියණිය, ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සේරසිංහ පුතුණුවන් ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනා වශයෙන් මේ පින් ඇති සියලු දෙනා අද සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාත් පින් ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කොටගෙන කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන් මේ කාලවකවානුව තුල අපි වඩාත් ධෛර්ය සම්පන්නව සහයෝගයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කරුණ ඒ වගේම විශේෂයෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේත් අවධාරණය කරන කරුණක් ධම්සභා මණ්ඩපයේ අපේ තරුණ දූ දරුවනුත් නරඹනවා කියන කරුණ. ඉතින් විශේෂයෙන් දරුවන් වඩාත් ධෛර්යමත්ව කටයුතු කරන්නේ කොහොමද කියලා කල්පනා කරන එක විශේෂයෙන් අපි දන්නවා අනුබෝධ උසස් පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල ලැබුණා. ඉතින් ඔවුන් කවර දෙහි දැන් නියැලෙනවද කොහොමද පටන් ගන්න අවශ්‍ය වන්නේ කියන කාරණා සිතන අවකාශයක්. නමුත් අපි දන්නවා දැවන්ත අභියෝගයක් එක්ක අපිට ජීවත් වෙන්න සිදු වෙලා තියෙන වර්තමානයේ. ඉතින් මේ සියලු කරුණු පිළිබඳව ධම්ම අවවාද ලබා ගමු. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමුව ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් මේ ආරම්භ වන්නේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය. ඔබේ ජීවිතයට වටිනා කියන ධර්ම කාරණා බොහෝමයක් ශ්‍රවණය කරන්න ලැබෙන, ඊළඟට ඔබේ දහම් ගැටලු निराකරණය කරගන්නට අවකාශය සැලසෙන ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය. ඇතම ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ විශේෂයෙන් මේ ධම්සභා මණ්ඩපයේ අපි කොටසක් වෙන් කරනවා යොවුන් තරුණ දූ දරුවන් වෙනුවෙන්. එතකොට අපි නිවේදක මහත්මයා සිහිපත් කළා වගේම උසස් පෙළ විභාගයේ අවසන් වෙලා ඒ උසස් පෙළ විභාගයට පෙනී සිටපු දරුවන්ට දැන් ප්‍රතිඵල නිකුත් වුණා. එහෙමයි ස්වාමීනි. නිකුත් වෙච්ච දරුවන්ගේ ප්‍රතිඵල අනුව එක එක්කෙනාගේ ජීවිතේ එක එක අත්දැකීම් ඇති. එහෙමයි. ඇතමෙක් සාර්ථක ප්‍රතිඵල ලැබීම නිසා බොහෝම සතුටු වෙන ඇති. ඇයට විශ්වවිද්‍යාල වරම් ලැබිලා ඒ අවස්ථාව. නමුත් සමහර කෙනෙකුට
බලාපොරොත්තු වෙච්චි මට්ටමට විශ්වවිද්‍යාල වරම් ලැබෙන විදිහට තමන්ගේ විභාග කටයුතු සිද්ධ කරගන්න බැරි වෙච්චි දරුවොත් ඇති. ඉතින් ඒ දරුවෝ හිත වට්ටගන්නේ නැතුව හොඳට හිත ශක්තිමත් කරගෙන යලිත් උත්සාහ කරන්න ඕන පෙරට වඩා හොඳ සූදානමකින්. පෙරට වඩා හොඳ සූදානමකින් කලින් විභාගයට සූදානම් වුණාටත් වඩා හොඳ පිළිවෙලකට ආපහු හැරිලා බලලා මට මේ විභාගයේ ප්‍රතිඵල අඩු වෙන්න මගේ මොන දුර්වලතාවද හේතු උනේ ඒ දේ හොයලා බලලා ඒ අඩුපාඩු ඔක්කොම හදාගෙන ඊළඟ වතාවේ විභාගයට නොයෙක් අභියෝග ගොඩක් නැද. දැන් මේ වෙනකොට අධ්‍යාපනයේ ලැබීමේදී වුණත් බාධා කරදර බොහෝමයි නේ. ඔව් ස්වාමීනි. පාසල් වහන්න සිද්ධ වෙලා බොහෝ වෙලාවට අර Zoom තාක්ෂණය ඔස්සේ තමයි අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ. මේ ඊටාම යම් ප්‍රමාණයක් විතරයි මම හිතන්නේ ස්වාමීනි අපි ලංකාව ගැන හිතුවොත් ඉන්නේ එහෙම දරුවන් කීප දෙනෙකුට කියන්නේ ඊටසු මේ කුඩා ප්‍රමාණයකට. ඔව් ඒ හේතුවෙන් අභියෝගය වැඩි වෙලා තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ හැමදේ ඉස්සරහා අපි මේ අභියෝග වලට මුහුණ දීලා ඒ අභියෝග කරදර මැඩගෙන අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න අපි ජීවිත ශක්තිමත් කරගන්න ඕන. ඒ නිසා ඒ දරුවෝ විභාග වලින් බලාපොරොත්තු වෙන සාමාර්ථ්‍ය ලබා ගන්න බැරි වෙච්ච දරුවෝ තවත් උත්සාහවත් වෙන්න ඊළඟ විභාගයේ උදෙසා. අපි හිතමු අවස්ථා ගණනාවක් මේ විභාග කටයුතු සිද්ධ කරලා මේ වතාවෙත් බලාපොරොත්තු වෙච්ච සාමාර්ථ ලබා ගන්න බැරි වෙච්චි දරුවෝ ඉන්නවා. එහෙමයි ස්වාමී. ඒ දරුවෝ බොහොමයක් විශාල මානසික බිඳවැටීමකට ලක් වෙලා ඉන්න පුළුවන්. අපි උත්සාහ කළා අපිට මේක කරගන්න බැරුව ගියා කියලා. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ නිෂ්පාදක කණ්ඩායම දරුවන් වෙනුවෙන්ම අනුකම්පාවෙන් බොහොම වටිනා වීඩියෝවක් නිර්මාණය කරලා තිනවා. අපි පළමුවෙන් ඒ වීඩියෝව නරඹලා ඉමු. අවසරයි ස්වාමීන්. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණානේ. ඉතින් ඉහළින් විභාගයේ සමත් වුණු විශ්වවිද්‍යාල වරම් හිමි වුණු සහ විභාගයේ සමත් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි අපේක්ෂිත ප්‍රතිඵල ගන්න බැරි වුණු අයටත් නැවත වාරයක් උත්සාහ කරන්න කියලාත් කියනවා. කොහොම හරි තමන්ගේ හීනවලට ලං වෙන්න අපහසු වුණු අයට පුංචි මඟ පෙන්වීමක් තමයි මේ කරන්න හදන්නේ. ප්‍රතිඵල ප්‍රමාණවත් තරම් නොලැබුණා කියන්නේ හීන හැබෑ කරගන්න නම් බාධාවක් නෙවෙයි. අපි කියන්න හදන මේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන මගින් තමන් කැමති පාඨමාලාවක් හදාරලා තමන් කැමති වෘත්තීන් වෙත පිවිසෙන්න පුළුවන්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය උසස් පෙළට සාමාන්‍ය සාමර්ථ 3ක්. ඒ කියන්නේ S සාමර්ථ 3ක් තියෙන ඕනෑම කෙනෙකුට උපාධියක් සඳහා මෙහිදී අයදුම් කරන්න පුළුවන්. හැබැයි ඉතින් තෝරගන්න පරීක්ෂණයක් තියෙනවා. ඒ හින්දා හොඳින් සූදානම් වෙන්න වෙනවා. විශේෂත්වය තමයි රැකියාවක් කරන ගමන් උනත් මෙහි අධ්‍යාපනය ලබන්න පුළුවන්. නීතිවේදී උපාධිය, කලා උපාධිය, ඉංජිනේරු තාක්ෂණ උපාධිය, හෙද උපාධිය, මනෝවෛද්‍ය උපාධිය, වෛද්‍ය රසායන උපාධිය, පුස්තකාල කළමනාකරණ විද්‍යා උපාධිය වගේ පාඨමාලා මෙහිදී හදාරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර 0112 දුරකථන අංකයෙන් හෝ www.ou.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකා නීති විද්‍යාලය. ඔබට නීතිවේදියෙක් වෙන්න තියෙන ලෙහෙසිම මාර්ගය තමයි මේ. හැබැයි ඉතින් උසස් පෙළට අවම වශයෙන් C සාමර්ථ 2කුයි S සාමර්ථයකුයි විතරක් නෙවෙයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් C සාමර්ථයක් අවශ්‍ය වෙනවා. මේකට වැඩි විස්තර 0112 473 119 0112 323 759 දුරකථන අංක මගින් හෝ www.sllc.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය උසස් පෙළට S සාමර්ථ 3ක් තියෙන කෙනෙකුට සමුද්‍රීය ඉංජිනේරු උපාධිය, සැපයුම් කළමනාකරණ උපාධිය, සමුද්‍රීය ජීව විද්‍යාව වගේ පාඨමාලාවන් මෙහිදී හදාරන්න පුළුවන්. රාජ්‍ය විශ්වවිද්‍යාලයක් නිසා පූර්ණකාලීනව වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලැබෙන පහසුකම් සියල්ල මත නේවාසික පහසුකමුත් ඔබට මෙහිදී ලැබෙනවා. වැඩි විස්තර 0114 දුරකථන අංකය මගින් හෝ www.ocu.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ සඳහා ඇතුළත් වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උසස් පෙළට S සාමර්ථ 3ක් තියෙනවා නම් ඍජුවම අයදුම් කිරීම. එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේ තාක්ෂණික විද්‍යාලයකින් NVQ 5 මට්ටම සම්පූර්ණ කරලා මේ සඳහා අයදුම් කරන්නත් පුළුවන්.
මෙහි තොරතුරු තාක්ෂණයේ ප්‍රමාණ සමීක්ෂණය වැනි විශාල පරාසයක් සහිත විෂයන් ඇතුළත් වෙනවා. වැඩි විස්තර 0112 දුරකථන අංකය මගින් හෝ www.univo.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය. උසස් පෙළ භෞතික විද්‍යා විෂය ධාරාවට S සාමාර්ථ 3ක් තියෙන කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. සිවිල්, ඉලෙක්ට්‍රොනික, කාර්මික, නාවික යන ඉංජිනේරු තාක්ෂණ විෂයන් වලට අදාළ පාඨමාලාවන් මෙහිදී හදාරන්න පුළුවන්. වැඩි විස්තර 0112 252 833 හෝ 0112 254 666 දුරකථන අංක මගින් හෝ www.iet.edu.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. මොරටුව විශ්වවිද්‍යාලයේ දියගම තාක්ෂණ මධ්‍යස්ථානය. මෙමගින් ලබා දෙන්නේ ජාතික තාක්ෂණ 3 අවුරුදු ඩිප්ලෝමාවක් එහෙම නැත්නම් NDT පාඨමාලාවක්. උසස් පෙළට S සාමාර්ථ 3ක් තියෙන කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. සිවිල් ඉංජිනේරු තාක්ෂණය, රසායන ඉංජිනේරු තාක්ෂණය, සමුද්‍රීය ඉංජිනේරු තාක්ෂණය, කාර්මික තාක්ෂණය, රෙදිපිලි හා ඇඟලුම් තාක්ෂණය වැනි ශේෂ්ත්‍රයන් වල ඩිප්ලෝමාවක් මෙහි හදාරන්න පුළුවන්. වසර 3ක පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් හින්දා නේවාසික පහසුකමත් ඔබට මෙහිදී හිමි වෙනවා. මේ ගැන වැඩි විස්තර 0112 212 දුරකථන අංකය මගින් හෝ www.itum.mrt.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය ස්ලියට් මෙහිදී උසස් ඩිප්ලෝමාවන් ලබා දීමක් සිදු කරනවා. ඒ කියන්නේ උසස් පෙළට S සාමාර්ථ 3ක් තියෙන කෙනෙකුට HND පාඨමාලාවන් විදිහට ගිණුම්කරණයේ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, ආහාර විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය වගේ විෂයන් හදාරන්න පුළුවන්. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන මේ ආයතනය ගැන 0112 691 307 දුරකථන අංකය මගින් හෝ sliat.ac.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. අධ්‍යාපන විද්‍යාපීඨ ලංකාව පුරා අධ්‍යාපන විද්‍යාපීඨ එහෙම නැත්නම් ගුරු විද්‍යාල 19ක් තියෙනවා. මේ වසර 3ක අනිවාර්ය නේවාසික පාඨමාලාවක්. එහි අවසන් වසරේදී සීමාවාසික ගුරුවරයෙක් විදිහට රජයේ පාසලක ගුරු පුහුණුවක් ලබා දීම සිදු කරනවා. ඉන්පසුව රජයේ පාසල් ගුරුවරයෙක් ලෙස ගුරු පත්වීම ලබා ගන්න පුළුවන්. ඒ අනුව විවිධ විෂයන්ට අදාළව ගුරුවරුන් ලෙස න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව පුහුණු කිරීමක් මෙහිදී සිදු කරනවා. මේ ගැන වැඩි විස්තර 0117 දුරකථන අංකය මගින් හෝ www.nie.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කැඳවන පුහුණු පාසල්. හෙද රසායනාගාර පරීක්ෂණ, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා පාඨමාලාවන් මේවායින් හදාරන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර 0112 694 033 0112 675 011 දුරකථන අංක මගින් හෝ www.health.gov.lk වෙබ් පිටුවෙන් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, උසස් පෙළ අසමත් නම් NVQ මට්ටම් හරහා වෘත්තීය තාක්ෂණ විද්‍යාල හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල වෙත ඍජුවම ප්‍රවේශ වන්න පුළුවන්. ඔබ දන්නවාද ඇතැම් විශේෂ ශේෂ්ත්‍රයන් වලදී අපොස උසස් පෙළ සහ NVQ 4 වන මට්ටම සමාන ලෙස රජය විසින් පිළිගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ආයතන වලට කතා කරලා සුදුසු පාඨමාලාවක් තෝරගන්න. මේ ආයතන රජයේ ආයතන නිසා සාපේක්ෂව අඩු මුදලකින් ඔබට අවශ්‍ය අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් සපුරා ගන්න වගේම මේ ආයතන මගින් ලබා දෙන සහතික පත්‍ර සඳහාත් හොඳ පිළිගැනීමක් ලැබෙනවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ උසස් අධ්‍යාපනයක් ලබා ගන්න කැමති අයට හොඳ අවස්ථාවක් මේක. ඉතින් ඔබත් අදම උත්සාහ කරලා බලන්න. දුවේ පුතේ බොහෝම වටින වීඩියෝවක් ඔබේ නැරඹුවේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට මේ වීඩියෝ විකාශනය වෙන අතරතුරේ මේ තොරතුරු ඔක්කොම සටහන් කරගන්න අවස්ථාවක් නොලැබෙන්නේ නැති. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට පුළුවන් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ වෙබ් පිටුවට ගිහිල්ලා ඔබට තොරතුරු දැනගන්න පුළුවන් www.sco.lk sco.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. ඔබේ ජීවිතයට අත්වැලක් සැපවීම වෙනුවෙන් තමයි අපේ ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එහෙමයි ස්වාමී මේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. මොකද අපිට එක සමීක්ෂණ වාර්තාවක් හමු වුණා මේ ලංකාවේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන්. එහෙමයි ස්වාමීන්. ඒ සමීක්ෂණ වාර්තාවට අනුව ලංකාවේ තරුණ පිරිස ඉන්නවා මිලියන 4.4ක්. එහෙමයි සර්. ලංකාවේ තරුණ ප්‍රජාව ඉන්නවා. තරුණයෝ කියලා ගත්තාම තරුණ තරුණියෝ මිලියන 4.4ක ප්‍රමාණයක් ඉන්නවා. එහෙමයි. ඒකෙන් අවුරුදු 16 18 අතරේ මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ලියන වයසේ දරුවෝ 6,48,000ක්
සාමාන්‍ය වශයෙන් මේ සමීක්ෂණ වාර්තාවේ සටහන් වෙන්නේ. එහෙමයි. ඒකෙන් ඒ දරුවෝ අතරේ දුප්පත් දරුවෝ ඉන්නවා 5,15,000ක්. ඒ දුප්පත් දරුවෝ අතරින් ගත්තාම අතිශයම දුප්පත් කියන ඉතාම අමාරුවෙන් ජීවත් වෙන පවුල් වල දරුවෝ ඉන්නවා 63,000ක ප්‍රමාණයක්. එහෙමයි. එතකොට හරි සෝචනීයයි අපේ මේ රටේ තියෙන තත්ත්වය මේවා දැනගත්තාම. එහෙමයි. ඉතින් මෙහෙම පසුබිමක මේ ළමයින්ගේ මට හරි මේ කාරණේ බලනකොට හරි සංවේගයක් හටගත්තේ මේ සියලු ළමයින්ගෙන් 2,10,000ක වගේ ප්‍රමාණයක් විභාග කටයුතු කරන්න කලින් පාසල් හැර යනවා. මේ ලංකාවේ අපේ රටේ තරුණ ප්‍රජාව සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග කරන්න පෙරම සාමාන්‍යයෙන් වර්ෂයකට 2,10,000ක් දරුවෝ පාසල් හැර යනවා. එතකොට උසස් අධ්‍යාපනයක් කරා යොමු නොවීම ඒ දරුවෝ මොන මොනවාට හරි යොමු වෙනවා. ඕන් කොතනද ස්ථානගත වෙන්නේ කියන කරුණ ස්වාමීනි. ඒක හරියම සෝචනීය. දැන් දරුවෝ ගත්තොත් එහෙම ඒ දරුවෝ බොහෝමයක් අසත්පුරුෂ ආශ්‍රයයට යොමු වෙලා ඒ හේතුවෙන් සමහරට මත්පැන් මත්ද්‍රව්‍ය ආදියට යොමු වෙලා යනවා. සමහරට පාසල් හැර යන මට්ටමට එන්නේත් ඒ වගේ හේතු කාරණා මුල් වෙලා. එහෙමයි. ඊට පස්සේ සමහර විට බොහෝ දරුවෝ ස්ථීර රැකියාවක් ස්ථීර ආදායමක් නැති මට්ටමට මේ තරුණ වයසේම. ඉතින් හරි සෝචනීය තත්ත්වයක්. ඒ නිසා මේ අපි මේ පෙන්නපු වීඩියෝ බොහොම වටිනවා. ඔබ දන්න කියන කෙනෙකුට උනත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා දෙන්න. මොකද මේ ජීවිතය කියන එකේ හොඳම මට්ටම. ජීවිතය යමක් කරන්න පුළුවන් වයසනේ තරුණ වයස කියන්නේ නේ. තරුණ වයස ඉස්සරහට බලලා හොඳට ජීවිතේ හදාගන්න පුළුවන් කාලයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ දනං. මේ තරුණ වයස කියලා කියන්නේ මේ තරුණ වයසේ කෙනෙක් මහන්සි වෙලා ධනයක්වත් හම්බ කරේ නැත්තම්. ඊළඟට කෙනෙක් කැප වෙලා ධර්මයේ හැසිරුණේවත් නැත්තම්. එහෙමයි. ඒ කෙනාට අවසානයේ සිද්ධ වෙන්නේ ජින්න කොංජාව ජහයන්ති කීන මච්චේව පල්ලලේ. ඒ අයට සිද්ධ වෙන්නේ අවසානයේ මේ මාළු නැති නිකන් මඩවලක් දිහා බලාගෙන ඉන්න නාකි කොක්කු වගේ ඔහේ ජීවිතේ ගත කරලා දාන්න. ඒ අයට එතන උරුම වෙනවා. ධර්මයේ හැසිරුණොත් ධර්මයේ හැසිරීමේ යහපත තියෙනවානේ. තරුණ වයසේ හොඳට කැප වෙලා ධර්මයේ හැසිරුණොත් ධර්මයේ හැසිරීමේ යහපත තියෙනවා. හොඳට ධනයක් ආදී හම්බ කරගත්තොත් තමන් හොඳට ශක්තිමත් වුණොත් තරුණ වයසේ ඒ ශක්තිමත් වීමේ යහපත තියෙනවා. එහෙමයි. දැන් බොහෝ දෙනෙක් ගත්තොත් මහත්තයා ඔය දෙකම නැහැ. එහෙමයි ස්වාමීනි. බහුතරයක් ගත්තාම ওই දෙකටම එන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ සෝචනීය තත්ත්වෙට තමන්ගේ ජීවිතේ වට ගන්න එපා. තරුණ දරුවෝ විදිහට ඊළඟට දෙමව්පිය වැඩිහිටියෝ විදිහට ජන් දරුවෙකුගේ ජීවිතේ ඒ පැත්තට යමු වෙනවා නම් අපි ඒ දරුවාට අත්ලක් දෙන්න ඕන ශක්තියක් වෙන්න ඕන නේ. එහෙමයි. එතකොට මේ වගේ මට්ටමක් රටේ නිර්මාණය වෙලා තියෙද්දී ඔබට ලොකු උපකාරයක් වේවි මේ අපි පෙන්නපු රැකිය අවස්ථා ආදිය සම්බන්ධ මේ වීඩියෝ පටය. ඒ නිසා මම යලිත් වතාවක් සිහිපත් කරනවා seo.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබට දැනගන්න පුළුවන්. මේක ගැන කියනකොට මට සිහිපත් වුණේ ජීවිතය කියන එකේ අපි හැමදෙනාට ඉලක්ක අපි හැමදෙනාට යම් සිහින මේ දේවල් තියෙනවා. එහෙමයි. මේවත් එක්ක තමයි සම්පූර්ණ ජීවිතය යන්නේ. ස්වාමීනි මේ නිතරම මේ ඉලක්ක අරමුණු අපිට තිබ්බා වුණත් හැම තිස්සෙම අපිව පරීක්ෂාවට බඳුන් වෙනවා. හැල හැපිලි බොහෝමයි. එහෙමයි. දැන් අවසරයි ස්වාමීනි දැන් විභාගයට සමහර විට A3ක් B3ක් දරුවෝ බලාපොරොත්තු වුණාට සමහර විට C3ක් ලැබිලා තියෙන්න පුළුවන් S3ක් ලැබිලා තියෙන්න පුළුවන්. ඉතින් අවසරයි ස්වාමීනි එතනදී අපි ධෛර්ය සම්පන්න වුණ. එහිදී ඇතිවෙන බොහොම මේ කනගාටුදායක මට්ටම තමයි බොහෝ දිනෙකට ජීවිතේ ඉලක්ක සිහින තමන්ට සඵල කරගන්න ඕන කියන අභිලාෂ තියෙනවා. එහෙමයි. ඒවට යම් මහන්සියකුත් ගන්නවා. ඒ මහන්සිය ඉස්සරහා
තමන්ගේ ජීවිතයට අභියෝගාත්මක දේවල් එනකොට බොහෝ දෙනෙක් ඒක ඉස්සරහා කඩාගෙන වැටෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරි දුක්ඛිත මට්ටමක්. ඒ කියන්නේ ජීවිතය කියන එකේ අපි යනකොට ඒ ජීවිත යාත්‍රාවේ බොහෝමයක් හැලහැප්පිලි එක්ක තමයි මේ ජීවිතේ හැමෝම ගොඩ නගාගෙන තියෙන්නේ. නමුත් තරුණ වයසේ ඉන්න ප්‍රජාවට ඒකේ අත්දැකීම නැහැනේ. එහෙමයි. ඒ අත්දැකීම නැති නිසා තමන්ගේ ජීවිතේට එනකොට පොඩි මේ බාධාවක්. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේට එනකොට අනපේක්ෂිත සිදුවීමක් ඒක ඉස්සරහා කඩාගෙන වැටෙනවා. ආයේ යලි මට නැගිටින්න බැරි වෙයි කියන මට්ටමට. ඉතින් ඒ වැටුණට පස්සේ ඇත්තටම ඒ වැටුණ කෙනාට හරියට අත දෙන්න ශක්තිමත් දෑතක් තිබ්බේ නැත්තම්. එහෙමයි ස්වාමීනි. එතනින් එහාට බොහොම දුක්ඛිත ඉරණමකට ඒ ජීවිතේ ගොදුරු වෙනවා. අපි සමාජ තලයේ දිහා දැක්කම මහත් අපිට පේනවනේ. ඇතැම් ජීවිත බොහොම සෝචනීය මට්ටමක තියෙනවනේ. එහෙමයි. ඒවා ඇත්තම තරුණ වයසේ හදාගත්තේ නැති ජීවිත. තරුණ වයසේ ජීවිතේ හදාගන්න බැරිවීම නිසා ගොඩනගා ගන්න බැරිවීම නිසා අර බොහොම සෝචනීය දුක්ඛිත මට්ටමට එහෙමයි. ඒ ජීවිතය ඇදිලා ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මා කල්පනා කළා මේ අපිට හමු වෙච්චි බොහොම වටින වීඩියෝවක් යලිත් නරඹන්න සූදානම් කරන්න. මොකද මේක අපේ ජීවිතයට විශාල පාඩමක්. එහෙමයි. මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ උපන්න එක දුවක්. ඇගේ නම ඇය උපතින්නේ 1983 පෙබරවාරි 2. ඇගේ නම ජෙසිකා කොෂ්. මේ ජෙසිකා කොෂ් උපදිද්දීම දෑත් 2 අහිමි. ඇයට උපතින්ම අත් 2ක් තිබුණ නැහැ. පුංචි වයසේ ඇය සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට ඇය හරි දුකෙන් ඇය හරි කනගාටුවෙන් ඉඳලා තියෙනවා. මේ අනිත් ළමයින්ට අත් තියනවා පේනවා. එහෙමයි ස්වාමීනි. ඇයට අත් 2ක් නැහැ. එහෙමයි. ඇයට ඇඳුමක් ඇඳුවත් ඒ වීඩියෝ පටේ අපි නරඹනකොට අපිට පෙනේවි. ඇයට ඇඳුමක් ඇඳුවත් අර අත් නැති නිසා ඒකේ අඩුව පේනවා. එහෙමයි. එතකොට ඈම ඇගේ ඡායාරූපයක් දකිනකොට ඇය කොච්චර දුක් වෙන්න ඇතිද? බොහොම කනගාටුවෙන් වැටුණු මනසකින් මේ ඒ පුංචි වයසේ ගත කරලා තියෙන්නේ. පස්සේ අවුරුදු 9 වයස වෙනකොට ඒ ප්‍රදේශයට මේ අර ආබාධිත දරුවන්ගේ හිතට හයියක් දෙන වැඩමුළුවක් තිබිලා තියෙනවා. එහෙමයි. එතකොට මේ දුව තමන්ගේ දෙමව්පියොත් එක්ක මේ වැඩමුළුවලට ගියා. ඒ වැඩමුළුවට ගියාම මේ දුවට දකින්න ලැබුණා තමන් වගේම තව ළමයි ඉන්නවා. තමන්ට අත් 2 විතරයි අඩු. සමහරවිට තව ළමයි ඉන්නවා ඒ අයට කකුල් 2ක් නැහැ. එක්ක කකුල් 2 තිබ්බත් කකුල් ආබාධිතයි. එහෙමයි. සමහරුන්ට ඇස් පේන්නේ නැහැ. මේ දැක්කා තවත් අඩුපාඩු සහිතයි ඉන්නවා. එතකොට හරි පුදුම සහගතයි. ඇය හිතට අදිෂ්ඨානය කරගෙන තියෙනවා නේ අත් 2 නැති වුණාට කමක් නැහැ. මම්මගේ ජීවිතේට මුහුණ දෙනවා. එහෙමයි. ඇයට ගොඩාක් අභියෝග ආවා ජීවිතේ. දැන් අපිට අපේ ජීවිතේට එන අභියෝග වලට සාපේක්ෂව ඇයට ගොඩාක් අමාරු අභියෝග ආවා. හිතන්නකො මහත්තයා කොච්චර ඇයට උසුළු විසුළු කරන පිරිසක් මේ සමාජයේ ඉන්නේ නැද්දනේ. එහෙමයි ස්වාමීනි. ඇයට සමහර විට ඒගේ අඩුවම මුල් කරගෙන නොයෙක් වචන හදලා කතා කරන පිරිසක් ඉන්නේ නැති. ඇයව අපහසුතාවයට පත් කරන පිරිසක් ඉන්නේ නැති. එහෙමයි ස්වාමීනි. මේ ඔක්කොමත් එක්ක ඇය හිතට අරගත්ත හයියත් එක්ක අත් 2ක් නැති කෙනෙක් මේ ලෝකේ කරයිද කියලා හිතන දේවල් වලට ඇය යොමු වුණා. එහෙමයි ස්වාමීනි. ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වුණා. ඊට පස්සේ ඇය සටන් කලාවට යොමු වුණා. ඇය පියානෝ වාදනයට යොමු වුණා. එහෙමයි. ඊළඟට ඇය පිහිනුම් පුරුදු වෙන්න යොමු වුණා. හරි පුදුම සහගතයි කියන්නේ. ඇගේ තිබුණු චිත්ත ශක්තිය ඇය මේ හැම එකකින්ම හොඳ මට්ටමකට ජීවිතේ අරගත්තා. ස්වාමීනි මේ හරි විස්මිතයි විමස ගන්න හිතෙනවා අර හිතක තියෙන මේ අසිරිය ධෛර්යය මතු කරගන්න පුළුවන් වන අන්දම එක්තරා විදියකට සර්. ඒක හරිම පුදුම සහගතයි. ඇගේ ජීවිතේ බලපුවම අත් 2 නැතුව ඒ දේවල් වලට හිතුවා කියන්නේත් හරි පුදුම සහගතයි. ස්වාමීනි. නමුත් ඇය ඒ ඔක්කොම කරගෙන යනකොට ඇයට හිතක් ඉපදිලා තියෙනවා. මට මේ ගුවන් යානා පදවන ගුවන් නියමුවරියක් වෙන්න ඕන. එහෙමයි.
බලන්න ඇයට උපන්න හිත. ඒ ස්වාමීනි. එතකොට මේක ඇය අනිත් පිරිසත් එක්ක කියනකොට ඇයට බොහෝ දෙනෙක් හිනහ වෙලා තියෙනවා. ඇයට බොහෝ දෙනෙක් හිනහ වෙලා තියෙනවා අත් දෙක නැතුව කරන්න පුළුවන් වැඩකටද මේ අත ගහන්නේ කියලා. එහෙමයි. හැබැයි ඒ වෙනකොට ඒ මට්ටම වෙනකොට ඇයව වටන්න බෑ. මොකද ඇය හොඳට සමාජයේ අභියෝග වලට මුහුණ දීලා හිත හයිය කරගෙන. එහෙමයි ස්වාමීනි. අවසානයේ ඇය තීරණය කරනවා මේ පාඨමාලාවකට යොමු වෙන්න. ඒ පාඨමාලාවට යොමු වුණාම ගොඩාක් උදව් කරලා තියෙනවා ඇයට මේ පාඨමාලාවේ පිරිස ගුවන් යානාවක් පදවන කටයුත්ත සිද්ධ කරගන්න. ඒ කියන්නේ අතින් ක්‍රියාත්මක කරන්න තියෙන සියලු දේවල් ඇය කරේ තමන්ගේ කකුල් දෙකෙන්. එහෙමයි. තමන්ගේ කකුල් දෙකෙන් මේ දේවල් කරලා මේ ජීවිතේ එන අභියෝග ඉස්සරහා යම් කෙනෙක් හොඳට ශක්තිමත්ව නැගී හිටියොත් එයා ඇත්තම මේ ලෝකේ බැබලෙන චරිතයක් වෙනවා. ඒක නවත්තන්න බෑ. එහෙමයි. බැබලෙන චරිතයක් වෙනවා. ඒක පේනවා ඈ 2008 වර්ෂයේදී මේ ගිනස් වාර්තාවක් හිමි කරගන්නවා. අත් දෙක අහිමි ලෝකේ පළමු ගුවන් නියමුවරිය. ඈ ඉතින් යනවා. එහෙමයි. ඈ මේ වෙනකොට මනෝවිද්‍යා උපදේශකවරියක්. මිනිසුන්ගේ හිත ශක්තිමත් කරන්න දෑත් දෙක නැති ඇය උපදෙස් දෙනවා. ඉතින් ඇය මම මේ සම්බන්ධයෙන් තොරතුරු හොයනකොට මට හමු වුණා ඇය කියන බොහොම ලස්සන ප්‍රකාශයක්. ඇය කියනවා මං විශ්වාස කරනවා ඕනෑම අභියෝගයක් ජය ගැනීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඇතිව මිනිස්සු තමන්ගේ ඉලක්ක හැබෑ කරගන්න අනාගතයක් ඇති වෙයි කියලා. ඇය දකිනවා මිනිස්සු පුංචි පුංචි ප්‍රශ්න ඉස්සරහා කඩාගෙන වැටෙන හැටි. ඇය ඒ නිසා කියනවා මං විශ්වාස කරනවා අඩුගානේ අනාගතේවත් මිනිස්සු තමන්ගේ ජීවිතයට අභියෝග එනකොට ඒ අභියෝගවලට හොඳට ඔරොත්තු දීලා ශක්තිමත්ව නැගී හිටලා තමන්ගේ හීන හැබෑ කරගන්න කාලයක් එයි කියලා. කඩා නොවැටෙන මිනිස්සු මිනිස්සු බිහි වේවි කියලා. ඉතින් අපි ඇගේ වීඩියෝ අපි නරඹමු. ඇය ජෙසිකා කොක්ස්. උපතින්ම දෑත් අහිමිවයි ඇය ඉපදෙන්නේ. ඒ 1983 වර්ෂයේ පෙබරවාරි 2 වෙනිදා ඇමරිකාවේදී කුඩා කාලයේදී තවත් කෙනෙකුගේ උදව්වක් නොමැතිව ඇයට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒ නිසාම ඇය සිටියේ මානසික වැටිලා. ජෙසිකට අවුරුදු 9ක් වෙද්දී ආබාධිත පුද්ගලයන්ගේ හමුවකට ඇය යනවා දෙමාපියන් එක්ක. එහිදී ජෙසිකා දකිනවා තමන්ටත් වඩා ආබාධිත තත්ත්වයේ ඉන්න අය. ඇය ඒ වෙලාවේ තමන්ගේ හිතට ශක්තියක් එක් කරගන්නවා. ජෙසිකා තීරණයක් ගන්නවා. තමන්ගේ උත්සාහයෙන්ම නැගී සිටින්න ඇය ජිම්නාස්ටික් ක්‍රීඩා ඉගෙන ගන්නටත් පටන් ගන්නවා. ඉන් නොනැවතී සර්ෆ් ක්‍රීඩාව සහ පිහිනීමත් ඇය ප්‍රගුණ කළා. ඉතා කුඩා වයසදීම ජිම්නාස්ටික් ශූරියක් වන්නටත් ටයිකොන්ඩෝ ක්‍රීඩා වෙනුවෙන් කළුපටි පළඳින්නටත් ජෙසිකා කොක්ස් සමත් වුණා. මේ සියල් අතරේ ජෙසිකාට තවත් සිහිනයක් තිබුණා. ඒ තමයි ගුවන් නියමුවරයක් වන එක. ඒ අදහස් ඇහුවහම බොහෝ දෙනෙක් හිනා වුණා. අත් දෙක නැතුව ගුවන් යානා පදවන්නේ කොහොමද? ජෙසිකා මෙහි පළමු පියවර විදියට ගුවන් යානා පැදවීම පිළිබඳ පුහුණු පාඨමාලාවක් වෙත යොමු වෙනවා. එතනදී ඇය විශේෂ සැහැල්ලු යානයක් පදවන්න ඉගෙන ගන්නවා. ඒ ගුවන් යානයේ විශේෂත්වයක් තිබුණා. 1940 වසරේ නිපදවන ඒ ගුවන් යානය තුළ පාදයෙන් ක්‍රියාත්මක වෙන කිසිදු පැඩලයක් නැහැ. දෑතින් සියල්ල කරන්න තිබුණේ. දෑත් අහිමි ජෙසිකා මේට යොදාගන්නේ තමන්ගේ දෙපා. සිහිනය දිගේ ඉදිරියටම ගිය ජෙසිකට 2008 වසරේදී තවත් ජයග්‍රහණයක් හිමි වුණා. ඒ ලොව ප්‍රථම දෑත් අහිමි ගුවන් නියමුවරිය ලෙස ගිනස් වාර්තාවක් ලබා ගැනීම. ගුවන් යානා ශේත්‍රය වගේම ඇය මේ වන විට ශේත්‍රයන් රැසකම දස්කම් දක්වන්නට සමත් වෙලා තියෙනවා. ගුවන් යානා පැදවීම, පියානෝ වාදනය, ජිම්නාස්ටික් ක්‍රීඩාව, ටයිකොන්ඩෝ ක්‍රීඩාව, නර්තනය, සර්ෆ් ක්‍රීඩාව, පිහිනුම මෙන්ම මනෝවිද්‍යා උපදේශකවරියක ලෙසද ඇය කටයුතු කරනවා. නිර්මාණශීලීත්වයත් නිර්භීතභාවයත් නොකඩවා කරන කැපවීමත් ඕනෑම සාමාන්‍යයෙකු විශිෂ්ටයෙකු කරනවා.
ජෙසිකා ලෝකයට හඬගා කියනවා. ඇයට අවශ්‍යුනේ අහස් මත නිදහසේ කිලෙන්න. ඇය ඒ වෙනුවෙන් වෙහෙසුනා. පසුව අහස මත නිදහසේ ඇය ඉගිලුණා. කඩා වැටීම් දහසක් හමුවේ හඬා නොවැටුණු ඇය අවසානයේ සිනාසෙන හැටි කඩා වැටීම් හමුවේ හඬා වැළපෙන අපිට වඩා හොඳ ආදර්ශයක් ලෙසින් කියා දුන්නා. මං හිතන්නේ යොවුන් දරුවන්ට ඒ වගේම අපි හැම දෙනාට එහෙමයි ස්වාමී. බොහොම වටින පණිවිඩයක්. අපේ ජීවිතේ හැලහැප්පින් ඉස්සරහා අපි තව තව ශක්තිමත් වෙන්න ඕන. ස්වාමීනි හිතක ධෛර්යයට මේ කළ හැකි දේ අපිට හිතන්න බැරි තරම් අවසරයි. හිතක් ශක්ති සම්පන්න වුණාම ඒ ශක්ති සම්පන්න හිතෙන් කයේ යම් යම් අඩුපාඩු තිබුණත් එහෙමයි. කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා අපිට ඇත්තටම උදාහරණයක් විදිහට අයව ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ජීවිතය කියන එක ඇත්තෙන්ම හදා ගන්න ඕන. අපි ජීවිතේ හදාගනිද්දී ජීවිතය කියන එක හරියට හැදෙන්න ඕන මේ හැදෙන්න බැරි වෙයි කියලා හිතන තැන්වල හැදෙන වෘක්ෂයක් වගේ. එහෙමයි. එතෙන් ගස් හැදෙනවානේ හැදෙන්න බැරි වෙයි කියලා හිතන තැන්වල. දැන් අපි ගත්තොත් නුග ගස් වගේ ගස් අපි දකිනවා හැදිලා තියෙනවා ගල් උඩට වෙන්න. ඊළඟට ඇසතු ගස්. ඇසතු ගස් හැදෙනවා බොහොම කටෝර පරිසරේ ගල් උඩ. එහෙමයි. ඒ වගේ තැනක ගහක් හැදෙයිද කියලා අපිට හිතෙන තැන්. හැබැයි එහෙම හැදෙන ගහ මොනම උපද්‍රවයකටවත් නසන්න බෑ. ඒ ගහ අපි හිතමු කවුරු හරි කපලා දැම්ම කියලා. කැපුවත් ඒ ගහ යලිත් නැගිටිනවා. හේතුව එයාගේ මුල් එයා මේ ගල්ල පලාගෙන පොළොව හොයාගෙන ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එයාගේ මුල් හැදුනේ මේ හොඳට සකස් කරපු පොළොවක නෙවෙයි. එයා තමයි පොළොව හොයාගත්තේ. තමන්ගේ ජීවිතේට පවතින්න ඕන කරන සාරය එයාම හොයාගත්තා. හොයාගෙන ගිහිල්ලා තමන්ගේ සාරය එකතු කරගත්ත නිසා තව කෙනෙකුට බෑ තමන් වනසන්න. එහෙමයි. අවසානයේ ඒ රුක්ෂ කාලයක් යනකොට මහා සදා හරිත රුක්ෂ බවට පත් වෙන. අනිත් බොහෝ දෙනෙකුට සෙවන, එහෙමයි. අනිත් බොහෝ දෙනෙකුට පහසුව සලසන එකක් බවට පත් වෙනවා. ජීවිතය කියන්නේ මේ වගේ එකක්. බොහෝ දෙනෙක් ජීවිතේ හදාගන්න උත්සාහ කරන්නේ, ජීවිතේ තියාගන්න උත්සාහ කරන්නේ අර මේ ග්‍රීන් හවුස් ඇතුලේ හදන ගස් වගේ. ග්‍රීන් හවුස් ඇතුලේ දාලා වෙලාවට පොහොර කරලා වෙලාවට වතුර ටික දීලා මේ ගහක් හදන්න ගියොත් එහෙම ඒ ගහට පොඩ්ඩ එහෙම වෙන්න බෑ. ගහ ලෙඩ වෙනවා. හැබැයි අර වගේ ගහක් කාටවත් ලෙඩ කරන්න බෑ. ඒ නිසා මේ ජීවිතය කියන එක ආන් එහෙම ශක්ති සම්පන්න කරගන්න ඕන. එහෙමයි. එසේ ශක්ති සම්පන්න කරගනිද්දී මහත්තයා ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට වඩා මේ ජීවිතේ ශක්තිමත් කරගන්න වෙනත් දෙයක් මේ ලෝකේ නැහැ. ඖෂධයක් වෙනත් ඖෂධයක්. වෙනත් ඖෂධයක් වෙනත් වටිනා ඕදනක් එහෙමයි ස්වාමීනි. ඒ තරම් ධනාත්මක ආකල්ප වලින් යුක්ත මේ ඉගැන්වීමක් එහෙමයි. මේ ලෝකේ තවත් නැහැ. එහෙමයි. ඒක හොඳට තේරෙනවා අපිට එක සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට ඒ සිදුවීමට මුහුණ දීපු තරුණයා ගැන දැනගන්න ලැබුණා. ඔහුට අවුරුදු 28 දී වගේ තමයි ඔහුට මේ ඔහුගේ ජීවිතේට මේ මහා කරදරයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. විවාහ වීම පිණිස ඒ තරුණයා විවාහයට දින නියම කරගෙන හිටියේ. අවුරුදු 28 වගේ වයසේදී. විවාහ වෙන්න දින නියම කරගෙන ඉන්නකොට ඒ සඳහා මේ වෙඩින් කාඩ් ගහලා ඔක්කොම සූදානම් කරගෙන ඉද්දි මොහු හදිසි අනතුරකටපත් වුණා. ඒ අනතුරේදී ඒක ඔහු තමන්ගේ බයික් එක යනකොට සිද්ධ වෙච්ච අනතුර. ඒ අනතුරෙන් ඔහුගේ සුෂුම්නාවට හානි සිද්ධ වුණා. එහෙමයි. එතකොට මේ පපුවෙන් යටට වගේ ඔහුට ශරීරය තියෙනවා කියලා දැනෙන්නේ මහත්තයා. එහෙමයි. සුෂුම්නාව සම්පූර්ණයෙන්ම මේ කැඩිලා සුෂුම්නාවට හානි සිද්ධ වුණා. ඔහුගේ මේ යටිකය ඔහුට දැනෙන්නේ නැහැ. ඒතර අත් දෙක විතරයි ඔහුට තියෙන්නේ. ඔහුට යමක් කරගන්න පුළුවන් විදිහට තියෙන්නේ අත් දෙක. අවසානයේ ජීවිතය කියන එක කඩා වැටෙන විදිහ ඔහුගේ කතාවෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳට.
සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපාරයක් කරගෙන හිටපු තරුණයෙක් මේ. වටේ යාළුවෝ ගොඩාක් හිටියා. නමුත් තමන් ඇඳට වැටුණට පස්සේ මාස 3ක් වගේ ඇතුළත ඒ යාළුවන් අනුක්‍රමිකව ඔහුගෙන් දුරස් වෙලා ගියා. සාමාන්‍යයෙන් මේක ඕනම කෙනෙකුගේ ජීවිතයේ සිද්ධ වෙන දෙයක්. එහෙමයි. ඒකේ යාළුවන්ගේ හිතවතුන්ගේ වැරද්දක් කියලා අපි කල්පනා කරොත් අපි වැරදි පැත්තකට යමු වෙනවා. ඇත්තටම යාළුවෝ හිත මිත්‍රයෝ ඉන්නකොට ඒ අයට කලින් කලට උදව් කරන්න පුළුවන්. නමුත් ඒ අයගේ කටයුතු සම්පූර්ණයෙන්ම පැත්තකින් තියලා ඔහු ළඟට වෙලා ඉන්න හැකියාවක් නැහැ. ඔහු තනි වුණා. ඊට පස්සේ ඔහුට විවාහ වෙන්න හිටියේ ඔහු අවුරුදු කීපයක් මේ ආදර සම්බන්ධතාවයක් පවත්වපු ඔහුගේ පෙම්වතිය. විවාහයටපත් වෙලා හිටපු නැති නිසා තාත්තා විරුද්ධ වුණා මේ විවාහයට. මොකද දැන් ඔහු අබ්බාගාතෙක්. අවසානයේ පෙම්වතිට සිද්ධ වුණා තමන්ගේ දෙමව්පියන්ගේ වචනෙට කීකරු වෙන්න. එයත් මොහොත දාලා ගියා. ඒතර ජීවිතේ කඩාවැටීම් කියන එක එනකොට එක දිගට මේක එනවා. එහෙමයි. ජීවිතේට ඒ අභියෝග එනකොට එක දිගට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තරුණේ අවසානයේ අම්මයි තාත්තයි කියන දෙන්න විතරක් තමන්ගේ උපස්ථානයට ඉන්න තනිකඩෙක් බවට පත් වුණා. ඔහු ඇඳට වැටිලා ඇඳේ ඉන්න ඔහුට අත් දෙකින් යම් යම් කටයුතු ටිකක් කරගන්න පුළුවන්. එතකොට දවසක් මේ තරුණයාට අර ආහාරයට ගත්ත දෙයක් අනුභව කරපු දෙයක් අජීර්ණ වෙලා එක දිගට බඩ එළිය යන්න පටන්ගෙන තියෙනවා. එහෙමයි. එතකොට ඉතින් ඇඳේම සමහරලාට බඩ එළිය යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම බඩ එළිය යනවා. එහෙමයි ස්වාමී. අම්මා මේක අස්පස් කරනකොට නිකන් අම්මා වචනයක් කිව්වා. මේක ආයේ පොඩි එකා වගේ වුණා අපිට වද දෙන්න. කියලා අම්මා නිකන් වචනයක් කිව්වා. එහෙමයි. ඒ වචනේ කියනකොට මෙයා දැන් මනසින් වැටලා ඉන්න කෙනානේ. මෙයාට තවත් මේක උහුල ගන්න බැරුව ගියා. අවසානයේ මෙයා මේ බොහොම දැඩි තීරණයකට ඇවිල්ලා මම මගේ වැඩ තනියම කරගන්නවා කියලා. මෙයා සමහර දවස් තියෙනවා කියනවා. මෙයා දෙමව්පියන්ට කියන්නේ දැන් අම්මා තාත්තා තමයි හොයලා බලලා අවශ්‍ය වෙලාවට කටයුතු කරන්නේ. මෙයා අර දැඩි හිතක් ඇති කරගත්තා මම තනියම මගේ වැඩ කරගන්නවා කියලා. සමහර දවස්ක තියෙනවා කියනවා මහත්තයා. මෙයා තනියම රෝදපුටුවට ගොඩ වෙලා රෝදපුටුවෙන් මේ වැසිකිළියට ගිහිල්ලා තමන්ගේ අත පිටිපස්සට දානවා කියනවා අසුචි තියෙනවා නම් අරන් දාන්න. එහෙමයි. ඒ මට්ටමට අසරණ වුණා. ඒ මට්ටමට අසරණ වෙලා ඉද්දී අපේ ස්වාමින්වහන්සේ නමක් ඒ අනතුරටපත් වෙච්ච තරුණයාගේ ඥාති වෙනවා. ඒ ස්වාමින්වහන්සේ මෙයාව බලන්න ගියා. ඒ ගියපු වෙලාවේ මෙයා බොහොම මේ දුකින් අඬ තමන්ගේ වේදනාව කියලා තියෙනවා. එහෙමයි. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ මෙයාට ධර්මය අහන්න දුන්නා. අපේ ගුරු දේවයන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න අවස්ථාව හැදුවා. ඊට පස්සේ දහම් පොත් කියවන්න අවස්ථාව හැදුවා. දැන් ඔහු බොහොම ශක්තිමත්ව. ඒ කියන්නේ කයින් ඔහු දුර්වලයි. එහෙමයි ස්වාමී. නමුත් දැන් ඔහු ධර්මයේ කියවලා අර දහම් පද හොඳට මතක තියාගෙන ඒවා විමස තමන්ට පුළුවන් විදිහට ඇඳටම වෙලා භාවනාවක් කරගෙන එහෙමයි. ඔහු තමන් හොඳ ශක්තිමත්ව ප්‍රීතියෙන් ජීවත් වෙනවා. එහෙමයි. මට ඇත්තටම මම මේ කතා පුවත කිව්වේ මේක මට කියන්න ඕන උනේ. එහෙම අසරණ වෙච්චි බොහොම දුක්ඛිත මට්ටමට වැටිච්ච කෙනෙකුට තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගන්න තමන්ගේ ජීවිතයට සතුටින් මුහුණ දෙන්න මේ ධර්මයෙන් පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ඉන්න කෙනෙක් ගලපගත්තොත් එහෙමයි ස්වාමීනි. ඒ හොඳට ඉන්න කෙනාට කොච්චර ශක්තියක් ධර්මයේ තුලින් ඇති කරගන්න පුළුවන්ද නේ? එහෙමයි. කොච්චර ශක්තියක් ඔහුට ඇති කරගන්න පුළුවන්ද මේ ධර්මයේ තුලින්? ඒකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මහණෙනි කාරණා දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතේම සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. ගොඩාක් සතුටින් ඉන්න කෙනෙක් වෙනවා. අපි හැමෝම ආසයිනේ ගොඩාක් සතුටින් ඉන්න. එහෙමයි. කරුණු දෙකක් තියෙනවා නම් ඒ කරුණු දෙකක් තියෙන කෙනා තමයි මේ ජීවිතේ ගොඩාක් සතුටින් ඉන්නේ. මොනවද ඒ කරුණු දෙක? ඒ කාරණා දෙක තමයි සංවේජනීයේසු ඨානේසු සංවේජනීන. සංවේගයට පත්විය යුතු තැන්වලදී සංවේගයට පත්වීම පළමුවෙනි කාරණේ.
දෙවනි කාරණේ සංවිජ්ජස්ස යෝනිසෝ පදහනේන. සංවේගයට පත් වෙලා නුවණින් යුක්තව වීරිය කිරීම. ඔන්න ඔය කාරණා දෙක තියෙනවා නම් සංවේගයට පත් වෙන්න ඕන තැන සංවේගයට පත් වෙනවා නම් සංවේගයට පත් වෙලා නුවණින් යුක්තව වීරිය කරනවා නම් ඒ කෙනා මේ ජීවිතේ සුඛ සෝමනස්ස බහුලෝ හරි සැපයෙන් සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කරුණු දෙකක් නිසා. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න මේ කාරණේ කොච්චර ලස්සනද කියලා නේ. එහෙයි. කරුණු දෙකක් ඇති කරගත්තොත් ඒ කාරණා දෙකෙන් පුළුවන් මේ මුළු ජීවිතේම සැප සතුට හදාගන්න. නමුත් ලෝකෙ දිහා බලපුවම අපිට පේනවා බොහෝ දෙනෙක් ඉන්නේ ජීවිතේ සැප සතුටින් නෙවෙයි. එහෙනම් බොහෝ දෙනෙකුට මේ කාරණා දෙකට ඉන්න බැරි වෙලා. මොකද්ද මේ සංවේගයට පත් වෙන්න ඕන තැන සංවේගයට පත් වෙනවා කියලා කියන්නේ. මම මේ කාරණේ විශේෂයෙන් කතා කරන්න කල්පනා කරේ මහත්තයා. මේ කාලේ මේ සංවේගයට පත්වීමේ පණිවිඩේ අපිට නිතර අහන්න ලැබෙනවා. එහෙමයි. අපිට නිතර අහන්න ලැබෙන එකක් නේ මේ කාලේ මැරෙනවා මෙච්චරක් මලා මේ කතාව. අපිට එක එක රටවල් වල එක එක විදිහට අහන්න ලැබෙනවා. අපේ රටෙත් මෙච්චරක් මැරුණා කියලා අහන්න ලැබෙනවා. මරණේ කතාව. ඊළඟට අහන්න ලැබෙනවා අපිට හරියට මේ මිනිස්සුන්ගේ රෝග ව්‍යසනේ. මිනිස්සු ලෙඩ දුක් වලට පත්වෙච්ච කතාව අපිට හරියට මේ කාලේ අහන්න ලැබෙනවා. ලෙඩ වලින් බොහොම දුකටපත් වෙලා ඥාති සමූහයෙන් ඈත් වෙලා දැන් කොරෝනා වසංගතය හැදුනහම එකම පවුලේ පිරිසට මේ වෛරසය හැදෙනවා. හැදුනට පස්සේ ඒ අය අරගෙන ගිහිල්ලා මේ ප්‍රතිකාර පිණිස නවත්තන්නේ ඒ වාට්ටු වල. එහෙමයි. තාත්තා නම් පිරිමින්ගේ වාට්ටුවේ. අම්මා ඉන්නවා නම් අම්මා නවත්තන්නේ කාන්තා වාට්ටුවේ. සමහරවිට තමන්ගේ මේ ඥාතියෙක්ගෙන් පිළිසරණක් සැනසිලිදායක වචනයක් තියෙනවා නම් ඒකත් නෑ. එහෙමයි ස්වාමීනි. ඉතින් මෙහෙම මට්ටමක ජීවිත තියෙනවා අපිට පේනවනේ. මේ තමයි සංවේගයට පත්වීමට කරුණු. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ මේක මෙහෙම ජීවිතයක් නේද කියලා සංවේගයට පත් වෙන්න දේවල් දැන් අපිට මේ ලෝකේ නිතර දකින්න ලැබෙනවා. මේ වෙලාවේ සංවේගයට පත් වුණොත් සංවේගයට පත් වෙලා දෙවෙනි කාරණේ කරගන්න ඕන. ඒ මොකද්ද? නුවණින් යුක්තව වීරිය කරන්න පටන් ගන්න ඕන. එහෙමයි. නුවණින් යුක්ත වීරිය කරනවා කියලා කියන මහත්තයා ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්න ඕන. ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්න ඕන, පිනක් දහමක් කරගන්න පටන් ගන්න ඕන. ඇයි අපිට ජීවිතේ පේනවා ඒක තමයි උපකාර වෙන්නේ. අනිත් හැමදේම අනිත් මොන දේ තිබුණත් අපිට මේ ජීවිතේට ඒ දේවල් ඔක්කොම తాවකාලික සතුටක් උදෙසා විතරයි. එහෙමයි. අනිත් එක අපි හොයන తాවකාලික සතුට හෝ ලොකු කාලයකට නෑ මේ අපි හොයන දේවල් වල. ඒක ඊටාම తాවකාලිකයි. එහෙමයි. ස්වාමීනි දහම් කාරණාවක් විමසගන්න සිත් පහළ වෙනවා. අපිට මද අවසරයක් ඊට කලින් ලැබෙන්න ඕන අවසරයි ස්වාමීනි. කරුණක් සිහිපත් කරගන්න. විශේෂයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය ඔබට සමීප කරමින් ඉන්නේ. ඔබේ දහම් ගැටලුව දැන් අපි ලබා ගන්න සූදානම් වෙනවා. අපේ නිෂ්පාදක කණ්ඩායම මේ බව සිහිපත් කරනවා. 0112 548යි 400 0112 548යි 400 කියන දුරකථන මාර්ගය ඔස්සේ දහම් ගැටලුවත් පින්වත් ස්වාමීන් වහන්සේට යොමු කරගන්න අවස්ථාව ලබා ගන්න කියලා ආරාධනා කරනවා. අපි නැවතත් මහා සංඝරත්නය වන්දනා කොටගෙන සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. ස්වාමීනි අවසරයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ අර සිහිපත් කළා වගේ අපි සතුටින්ම අම්මා අප්පච්චි නෑදෑයෝ හැමදෙනා එක්කම ඉන්නවා. නමුත් හදිස්සියේ ඇතිවෙන රෝගාබාධ නිසා අපිට රෝහලට ගියාට පස්සේදී වෙන්වෙන්ව ජීවත් වෙන්න වෙනවා. ස්වාමීනි මේ ජීවිතේ මෙහෙම දෙයක් තියෙනවනේ කියලා අපි සාමාන්‍යයෙන් හිතලා බලන්න කාලේ ගන්නෙ නෑනේ. අපේ අවධානය එතෙන්න යොමු වෙන්නේ නැහැනේ ස්වාමීනි. ඇත්තම ඒක තමයි සංවේගයට පත් විය යුතු තැන හරියට සංවේගයට පත් වෙලා නුවණින් වීරිය කරන්නේ නැතිකම. එහෙමයි. ජීවිතේ අනිත් කෙනෙකුගේ ජීවිතේ ව්‍යසනේ දකිනකොට ඒ කෙනාගේ ජීවිතේ අසරණ වෙලා තියෙනවා දකිනකොට අපි එතනදී තමයි අපේ ජීවිතය සම්බන්ධයෙන් සංවේගයකට පත් වෙන්න ඕනේ. මේ ජීවිතේම නේද මටත් උරුම. මේක නේද මටත් මේ උරුම වෙලා තියෙන ස්වභාවය. දැන් අපි මේ ජීවිතයට ආවට පස්සේ අපි හැමදෙනාටම ලැබිච්ච ශරීර කූඩුවක් තියෙනවනේ. එහෙමයි.
මේ ශරීර කූඩුවටනේ ඔය ලෙඩ ඔක්කොම හැදෙන්නේ. මේ ශරීර කූඩුවට ඔය ලෙඩ ඔක්කොම හැදෙනවා. එතකොට තව කෙනෙක් ලෙඩ වෙනවා දකින්නකොට අපි ඒ ලෙඩ වලින් අපේ කය පරීක්ෂා කරගන්න මහන්සි ගන්නවා සීම අපි සිහිය උපද්ද ගන්න ඕන. එහෙනම් මේ කෙනා හොඳට නිරෝගීව හිටියා. හැබැයි මෙයා ලෙඩ වුණා. එහෙමයි. එහෙනම් මේ මගේ ශරීර කූඩුවට මේ විදිහටම ලෙඩ උරුම වෙන්න පුළුවන්. දැන් අපේ ජීවිතේ අපි ඇතැම් අත්දැකීම් වලට මේ මුහුණ දුන්නා. මට එක අවස්ථාවක මරණාසන්න ලෙඩෙකුට සෙත් පිරිත් කියන්න එහෙමයි. මේ සෙත් පිරිත් කියන්න යන අවස්ථාවක් යෙදුණා. ඒක සිද්ධ වුණේ ඒ වෙනකොට ඒ ඇත්තටම ඒ මරණාසන්න රෝගියාට ඔහුගේ කිසිම අංග චලනයක් නෑ. එහෙමයි. මං එතෙන්ට ගියාන් පස්සේ තමයි මේක මම දැක්කේ. මේක කියලා තියෙන්නේ වෛද්‍යවරු. මොකද වෛද්‍යවරු ළඟට ගේනකොට ඔහුගේ අවයව ඔක්කොම බහුතරයක් අවයව මේ ආයේ ක්‍රියාත්මක කරන්න බැරි මට්ටමට පැමිණිලා. එහෙමයි. ඉතින් ඔහුව වෛද්‍යවරුන්ට මේ කයට යමක් කරලා බේරගන්න පුළුවන් කමක් නැහැ. ඒ මට්ටමට ඔහුපත් වෙලා. එතකොට දරුවන්ට මේක උහුල ගන්න බෑ. දරුවෝ මේ අඬන්න දොඩන්න පටන් ගෙන තියෙනවා මෙතන. අනේ එහෙම කරන්න එපා අපේ තාත්තව බේරලා දෙන්න කියලා. එහෙමයි. එතකොට මේ දරුවෝ අඬනකොට මේ හෙලවෙන්නවත් නැති මේ තාත්තගේ කිසිම අංග චලනයක් නැති මේ තාත්තගේ ඇස් වලින් කඳුළු ගලනවා. එතකොට මේක දැකලා වෛද්‍යවරු කියලා තියෙනවා ඕගොල්ලන්ට පේනවද මේ තාත්තා අඬනවා? ඕගොල්ලෝ අඬන හඬ ඇහිලා ඕගොල්ලෝ කරන මේ විලාපය ඇහිලා මේ තාත්තා අඬනවා. ඒ කියන්නේ මේ තාත්තට කන් ඇහෙනවා. එහෙමයි. මේ තාත්තට කන් ඇහෙනවා. මේ තාත්තට සිහි කල්පනාව තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඕගොල්ලෝ අඬන දොඩන එක නෙවෙයි කරන්න ඕන. මේ වෙලාවේ ඉක්මනට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා මේ තාත්තට යම් උදව්වක් කරන්න හිත හදාගන්න. ඉතින් ඒකත් එක තමයි අපිට එතෙන්න වඩින්න සිද්ධ වුණේ. ඉතින් මම ගිහිල්ලා ඒ තාත්තට මේ සෙත් පතන්න සූදානම් වෙනකොටම ඒ මාව එක්කරගෙන ගියපු ලොකු පුතා මේ තාත්තගේ ඔළුවට අත තියලා කිව්වා තාත්තේ තාත්තව බලන්න ස්වාමීන් වහන්සේලා වැඩියා කියලා කිව්වා. ඒ කියනකොට මම මෙහෙම බලාන ඉද්දි මහන්තයා ඇස් දෙකෙන් කඳුළු ආවා. ඇහි මේ ඇහැ හෙල්ලන්නේවත් නැහැ. නමුත් මේ ඇස් වලින් කඳුළු ගලනවා. ඉතින් මට ඒ වෙලාවේ මම ඒ වෙලාවේ ඒ තාත්තා වෙනුවෙන් ධර්ම කාරණා රාශියක් සිහිපත් කළා. නමුත් මට ඒ වෙලාවේ හිතුණා දැන් ඇතැම් වෙලාවට මිනිස්සු නුවණින් යුක්තව කල්පනා නොකිරීම නිසා නොඑක් බලාපොරොත්තු වල ඉන්නවනේ. මම මරණයටපත් වෙනකොට නම් මම මැරෙනකොට මට මගේ මහ ගෙදර මැරෙන්න ඕන. මාව ඔය මේ මරණාසන්න වුණොත් හොස්පිටල් වල අරන් යන්න එපා. මට මේ මං හදාගත්ත ගෙදර මැරෙන්න ඕන. ඊට පස්සේ මට මගේ දරුවෝ ටික බලාගෙන මැරෙන්න ඕන. ඊළඟට මම මැරෙන්න යන වෙලාවේ පුතේ පිරිත් ටිකක් දාපන්. අපි එහෙම නොඑක් අදහස් තියෙනවනේ. ඒ අදහස් හරි බොළඳ අදහස්. ඒ හේතුව අන්තිම වෙලාවේ අපිට කොහොම මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ. එහෙමයි. දැන් මේ කොරෝනා වසංගතයේ යම් කෙනෙකුට වැළඳුනොත් එහෙම ලංකාවේ නම් ඒ වැළඳිච්ච රෝගියාව පවුලෙන් වෙන් කරලා රෝහල්ගත කරනවානේ. රෝහල්ගත කරලා මේ නිවසේ අයව නිරෝධායනය කරනවා. ස්වයං නිරෝධායනයට ලක් කරනවා. එතකොට ඥාතියෙක් බලන් ඉන්නේ කෙනෙක් හිතාගෙන හිටියොත් අනේ මට මගේ ඥාතියෝ ටික බලාගෙන මැරෙන්න තිබ්බනම් කියලා. ඒ කෙනාට අර මේ රෝහලට ඇතුළත් කරලා එහෙම මැරෙන්න සිද්ධ වුණොත් එහෙම එයාගේ ප්‍රාර්ථනාව නිසාම එයාට අනවශ්‍ය බලවත් වේදනාවක් උපදිනවා. එහෙමයි. ඒ නිසා මේ ධර්මය කියන එක හොඳට ජීවිතේ ගලපගෙන තියෙන්න ඕන. මම ඇත්තටම අද මේ කරන්නේ ධර්මයට යොමු කිරීමක්. ධර්මය කියන එක කල්යාණ මිත්‍රයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා අපිට ශ්‍රවණය කිරීමේ පහසුව දැන් හොඳට හදලා තියෙනවා. මේ ශ්‍රද්ධා රූප வாහිනී ලක්කුණු ගුවන් විදුලිය ඔස්සේ නිතර බණ අහන්න පුළුවන්. මේ කාලේ අපි හිතමු කෙනෙක් මේ පවුලක් ස්වයං නිරෝධායනයට ලක් කළා කියලා. ගෙදරින් එළියට බැහැ ගන්න බෑ කියලා. ඉතින් සතියෙම පවුලේම අයට එකතු වෙලා බණ අහන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඊළඟට දහම් පොතපත තියෙනවා. දහම් පොතපත කියව ගන්න පුළුවන්. ධර්මයෙන් ජීවිතේ ශක්තිමත් කරගන්න ඒකට හේතුව ධර්මයෙන් ජීවිතේ ශක්තිමත් කරගත්තේ නැත්නම් පින්වතුනේ වෙන මේ ජීවිතේ ශක්තිමත් කරගන්න පිළිවෙලක්. එහෙමයි. වෙන පිළිවෙලක්. ඒ කියන්නේ ඇත්තටම ජීවිතේට රැකවරණයක් සලසන පිළිවෙලක් නෑ.
ඇත්තම ජීවිතයට රැකවරණය සලසන පිළිවෙල විදිහට තියෙන ධර්මය. ඒක හොඳට තේරෙනවා මම මේ පුංචි සිදුවීමක්. මේ සිදුවීම අපේ සඳහන් වෙන්නේ විමානවත්වයි. එහෙමයි ස්වාමීනි. විමානවත්ව පුත්හන්සික මේ සිද්ධිය තියෙන්නේ මේ සිද්ධිය උනේ මෙහෙම පින්වතුන්ලා අහලා ඇති මහා කච්චාන මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් වදාරපු ධර්මයන් සවිස්තරාත්මකව වදාරන භික්ෂූන් අතර අග්‍ර මහා අනුභව සම්පන්න රහතන් වහන්සේ නමක් මහත්තයා. ඇත්තෙම මේ යුගයේ හරි සුන්දරයි. එහෙමයි. ඒ උත්තමයන් වහන්සේ සම්පූර්ණයෙන්ම රත්තරන් පාටයි කියනවා. රත්තරන් පාට සිරුරක්. ඒ හේතුවෙන් තමයි උන්වහන්සේට කච්චාන කිව්වේ. කාංචන පැහැය රත්තරන් පාට. ඉතින් මේ රත්තරන් පාට අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ වනයේ කුටියක වැඩ ඉද්දි මේ සිදුවීම වෙද්දි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාපු කාලයක්. මම මේ සිදුවීම කියලා දෙද්දි මේ සිදුවීම මම අරගත්තෙත් අන්න ඒ හේතුව නිසා. මොකද අපිටත් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාපු යුගයක්. අපිත් සාස්ෘණ වහන්සේ අපිට මොන ගැහෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා ඉද්දිනේ. එහෙමයි. ද මහා කච්චාන මහරහතන් වහන්සේ මේ වනයේ වැඩ ඉද්දි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා ලොකු කාලයක් නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවිලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම් අතීතයකට ශාස්ත්‍රඥ වහන්සේ ජීවමාන කාලයෙන් යම් අතීතයකට ගිහින් තිබ්බ කාලයක්. සුජාත කියලා රජකුමාරයෙක්. එහෙමයි. මේ රජකුමාරයා දුනු ඊතල අරගෙන මේ මුව දඩේම යනවා. මුව දඩේම යද්දි මහත්තයා මේ සක්මන් කර කර ඉන්නවා දැක්කා අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. දැක්කම හිත පැහැදුනා. ඇවිල්ලා මහා කච්චාන මහරහතන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාම මහා කච්චාන මහරහතන් වහන්සේ අහනවා මේ දුන්නකුත් අතේ තියාගෙන වනේ ඇවිදින ඔබ කවුද? ඔබ රජෙක්ද රජ කුමාරයෙක්ද එහෙම නැත්නම් වැද්දෙක්ද කියලා ඇහුවා. එතකොට මේ සුජාත කුමාරයා කියනවා ස්වාමීනි මං අස්සක රජුරුවන්ගේ පුතා. මගේ නම සුජාත. මං මුව දඩේ මේ යන ගමන් ඔබ වහන්සේව මට දැක ගන්න ලැබුණේ. මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ මොහොතේ තමන්ගේ නුවණින් මේ සුජාත කියන රජකුමාරයාගේ ජීවිතය බැලුවා. උන්වහන්සේලාට අසිරිමත් ඥාන තිබුණනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙම බැලුවා. බලනකොට උන්වහන්සේ දැක්කේ මේ සුජාත කියන රජකුමාරයාට ආයුෂ නැහැ. එයා තව පොඩි කාලෙකින් මැරෙන්න ඉන්නේ. අපි මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මේ කුමාරයා ඔබ පින්වන්තයෙක්. ඔබ පින්වන්තයෙක්. ඔබ ඔබේ යහපතටමයි මාව දැක්කේ. ඒ නිසා ඔබ දැන් ඔය පැන් ටිකක් මේ වළඳලා කකුල් දෙකත් හොදගෙන වාඩි වෙන්නකෝ අපි කතා කරමු කියලා මහා කච්චාන මහරහතන් වහන්සේ ඔහුට කතා කළා. ඉතින් ඔහු බොහොම සතුටින් මේ මහා කච්චාන මහරහතන් වහන්සේත් එක්ක කතා බහ කරනවා. ඒ කතා බහේදී මහා කච්චාන මහරහතන් වහන්සේ වදාලා රාජකුමාරේ මම ඔබට මේ කාරණේ සිහිපත් කරන්න ඕන. ඔබට තව තියෙන්නේ මාස 5යි. මාස 5කින් ඔබ මේ යනවා. ඔබ කරා මරණය පැමිණෙනවා කිව්වා. එතකොට මේ තරුණ පහේ රජකුමාරයා මෙයා බය වුණා. මෙයා බය වෙලා කියනවා ස්වාමීනි මං මගේ මරණය වෙනුවෙන් මොකක්ද කරන්න ඕන? මං කොතනට ගිහිල්ලා මේ මොන වගේ විද්‍යාවකින්ද මගේ ජීවිතේ බේරගන්නේ? එහෙම ඇහුවා. එහෙමයි. එතකොට මහරහතන් වහන්සේ හරි ලස්සනට විස්තර කරා මහත්තයා අපේ ජීවිතේ. මහරහතන් වහන්සේ වදාරනවා මේ රාජපුත්‍රය මේ ලෝකේ ජරා මරණ වලින් නිදහස් වෙන්න තැනක් ඒ විදිහේ විද්‍යාවක් ඒ විදිහේ හැකියාවක් දැක ගන්න නැහැ. ජරා මරණ කියන දෙකෙන් එහෙම අපි කැමති වුණා කියලා නිදහස් වෙන්න බෑ. රාජකුමාරේ බලන්න මේ ලෝකේ මහා ධනවත් උදවිය මහා භෝග සම්පත් ඇති රජවරු වගේ මහා ධනවත්තු හිටියා. ඒ අය ඔක්කොම මැරිලා ගියා. එහෙනම් ධනෙ තිබ්බා කියලා නොමැරි ඉන්නේ. ඊළඟට මේ ලෝකේ මේ හොඳ ශූර වීර යෝධයෝ ඒ කාලේ ඉඳලා තියෙනවා අන්දක වෙන්හූ පුත්‍ර කියලා මහා යෝධයෝ ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ යෝධයොත් මැරිලා ගියා. එහෙනම් ශූර වීරකම තිබ්බා කියලා ජරා මරණ වලින් බේරෙන්න බෑ. ඊළඟට ශාක්‍ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා මෙහෙම කුල ભેදයක් නැහැ. රාජකුමාරේ හැම කුලයකම අය මැරිලා යනවා. එහෙමනම් අහවල් කුලේ අපි කියලා
නොමැරී ඉන්න හැකියාවක් නැහැ. ඊළඟට රාජකුමාරය මේ අට්ටක වාමකාදී ඍෂි පරම්පරාවල බොහෝම ගුණවත් ඍෂිවරු ඉන්නවා. ඍෂිවරුත් මැරිලා යනවා. එහෙනම් ජීවිතේ ගුණවත් කරගත්තා කියලත් නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට මේ වනාන්තරවල බවුම් වඩන සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඒ අය මැරිලා යනවා. එහෙනම් සිල්වත් වුණා කියලත් නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට මහකච්චායන මහරහතන් වහන්සේ වදාරනවා රාජපුත්‍රය සියලුම කෙලෙස් නැසලා රහත්ත්වයට පත්වෙච්චි රහතුන් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා පවා සුදුසු කාලයේදී කය අත්හැරලා දාලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ හැමෝටම මේ ලෝකෙන් යන්න වෙනවා කියන කාරණේ උන්වහන්සේ පැහැදිලි කළා. ඒ පැහැදිලි කරාම අර මේ තරුණයා රාජපුත්‍රයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව කාරණා බොහොම වටිනවා බොහොම සාරවත්. ඔබ වහන්සේගේ වචන හරි මිහිරි. ඉතින් මං කැමතියි මගේ ජීවිතේට යම් රැකවරණයක් ඔබ වහන්සේ හදලා දෙනවනේ. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ තරුණයාට කියනවා තරුණේ එහෙනම් ඔබ කරන්න ඕන දැම්ම බුදුරජාණන් වහන්සේව සරණ යන්න. මේ දැම්ම ධර්මයේ සරණ යන්න. මේ ධර්මයේ මේ දැම්ම සගරුවන සරණ යන්න කිව්වා. එතකොට ඒ තරුණයා අහනවා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ දැන් කෝ කියලා. එහෙමයි. කියනවා තරුණේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑවා. එතකොට ඒ තරුණයා හරි ලස්සන කාරණාවක් කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියා නම් යොදුන් 1000ක් වුණත් ගෙවාගෙන මම බුදුරජාණන් වහන්සේ බලන්න යනවා. හැබැයි දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාලා. මම පිරිනොම් පාවදාල බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. එහෙමයි. ධර්මයේ සරණ ගියා සංගරුවන සරණ ගියා. ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟ තිබ්බ මහත්තයා ධාතුන් වහන්සේ නමක්. ඒ ධාතුන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සුජාත කුමාරයාට දෙනවා. කුමාරය ඔබට තියෙන ආයුෂ චුට්ටයි. හොඳට පින් පුරව ගන්න. එහෙමයි ස්වාමීනි. ඒ ධාතුන් වහන්සේත් මේ කුමාරය අරගෙන ගියා. ඒ ධාතුන් වහන්සේ අස්සක රජ පරම්පරාවට ලැබුණා. එතකොට ධාතුන් වහන්සේ වැඳලා තෙරුවන් සරණේ පිහිටලා සිල්වත් වෙලා ඒ රාජකුමාරයා ජීවිතය ගත කළා. ඉතින් ඔහු මාස 5කින් මිය පරලෝ යනවා. හැබැයි මිය පරලෝ ගිහිල්ලා මහා සැප තියෙන දෙව් විමානයක උපන්නා. එතකොට මට මේක කියන්න ඕනුනේ පින්වතුනි අපේ ජීවිතේ අපිට සංවේගයට පත් කරගන්න හොඳම කාලවකවානුවක් මේ ඇවිත් තියෙන්නේ. මරණයේ පණිවිඩය හැමතිස්සෙම. ලෙඩවීමේ පණිවිඩය හැමතිස්සෙම. ඊළඟට දැන් අර ඊශ්‍රායල පලස්තීන යුද්ධ පටන් ගෙන තියෙනවා. එහෙමයි. එතකොට යුද්ධයේ පණිවිඩයක් තව අපිට ඇහෙනවා. මේ ඔක්කොගෙම තියෙන්නේ අපේ ජීවිතේට මහා උවදුරු තියෙනවා කියන පණිවිඩය. මේක හොඳට හිතට අරගෙන අපි සංවේගයට පත් වුණොත් සංවේගයට පත් වෙලා ජීවිතේට හැබෑම රැකවරණේ හදාගන්න ඕන කියලා හිතුවොත් ඒකට පසුබිම තාම තියෙනවා. ඒ පසුබිම තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න අවකාශය තියෙනවා. එහෙමයි. ධර්මයේ සංගරුවන සරණ යන්න අවකාශය තියෙනවා. මේ ලංකා භූමියේ ජීවත් වෙන අපිට ධාතුන් වහන්සේලා සිහි කර කර වන්දනා කරන්න කොයිතරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවකාශය තියෙනවා. සිල්වත් වෙන්න අවකාශය තියෙනවා. මේ අවස්ථා හොඳ නුවණින් සලකා තමන්ගේ ජීවිතයට උදා කරගන්න. උදා කරගෙන තමන්ගේ ජීවිතයට මේ මොහොතේ ශක්තිමත් රැකවරණයක් හදාගන්න ඔබ හැමදෙනාම උත්සාහවත් වෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපේ විරාමයේ පිණිස අවසරය සූදානම් කරගන්න අවසර ලබා ගන්නවා. ඉතින් අපේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා ධම් සභා මණ්ඩපය ඔබට සමීප කරන අවකාශය. ඉතින් සංවේගයට පත්ව තිසරණේ සෙවන සරණ ලබා ගන්න අපිට තියෙන අවස්ථාව ගැන යලි යලි සිහිනුවන උපදවා ගන්න ගරුතර මහා සංඝරත්නය අපිට ආශිර්වාද සිදු කොට වදාලා. ඉතින් ධම් සභා මණ්ඩපය වෙනුවෙන් ඔබේ දහම් ගැටලුව යොමු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. 0112 548 400 දැන් අපි සූදානම්
ඔබේ දහම් ගැටලුව ලබා ගන්න 0112 548 400 ඔස්සේ අද සදැහැති දායකත්වයේ දරන්නේ පේරාදෙණිය මහකන්දේ පදිංචි පින්වත් රවි මඩවල මහත්මයා, ජගත් මඩවල මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැම දෙනාම, ඒ වගේම කුරුණෑගල ගලබඩගම පදිංචි විජේසිංහ පවුලේ සියලු දෙනාම වගේම කැස්බෑව ඉසුරුපුර පදිංචි රසිකා සේරසිංහ දියණිය, මොරටුවේ පදිංචි ඉනෝකා සේරසිංහ දියණිය, ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සේරසිංහ පුතුණන් ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනා වශයෙන් ඒ පින්වතුන් සියලු දෙනා සදැහැති දායකත්වයේ දරනවා. එමනම් විරාමයෙන් පස්සේ අපි මුණ ගැහෙන්නම්. දැන් විරාමයේ විරාමයෙන් පස්සේ අපි නැවතත් ශ්‍රද්ධා දම් සභා මණ්ඩපේ ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ඔබේ දහම් ගැටලුව 0112 548 400 ඔස්සේ ලබා ගන්න අපි සෝදානම් දහම් ගැටලුව ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ගරුතර මහා සංඝරත්නයේ අවධානයට අද දවසේ මුල්ම දහම් ගැටලුව යොමු කරගන්න උත්සාහ කරන්නේ. දුරකථනයේ රැඳෙන ඔබට අපි ආරාධනා කරන්නේ තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. ධර්මානුකූලව ජීවිතේ මහමෙවුනාවෙම හදාගත්ත කෙනෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මේ පොඩි පුතා අවුරුදු 7ක චූටි පුතා එයාගේ මේ මාසයක් තිස්සේ උදරාබාධ ආශ්‍රිතව වමන යන ප්‍රශ්නයකින් එයා පෙළෙනවා. එයා දැන් වෛද්‍යවරු කියන්නේ මේ අග්න්‍යාශයේ ප්‍රශ්නයක් කියලා. ඉතින් මං කරන්න තියෙන දේවල් කරනවා. එනට දැන් මම බුද්ධ වචනේ විශ්වාස කරන කෙනෙක් හැටියට මට ඕන මේකට ධර්මානුකූලව මට පුතාට මගේ සිල්ලන් බාලයෙන් මට සෙත්පතා ගන්න ඕන. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙන්නේ. මට මේ පැත්ත ගැන චුට්ටක් කියලා දෙන්න හිත හදාගන්න. හොඳයි, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන්. ඔව් ඇත්තේ මේ මෑණියන් තමන්ගේ මේ පුත්‍රයාගේ තමන්ගේ දරුවගේ රෝගයක් නිසා මේ ඒ මෑණියන්ගේ හිතටත් මානසික වෙහෙසක් ඇවිත් තියෙන වෙලාවක්. ඉතින් ජීවිතේ ඔහොම හැම දිනාටම වගේ ජීවිතේ ඔය වගේ අභියෝග වලට ඊළඟට ඔය වගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් ඒ සිද්ධ වෙන වෙලාවල් වල ඇත්ත මේ දරුවගේ අසනීපේ සම්බන්ධයෙන් ගන්නකොට ඒ වෛද්‍ය ප්‍රතිකාර කරන අතරේම බොහොම හොඳ දෙයක් දැන් මේ කාලේ අපිට වසංගත රෝගී තත්ත්වයේ තියෙන නිසා අපිට පෙර වගේ සෑය බෝධි වන්දනා කරන්න අවකාශ නැහැනේ. එහෙමයි. ඒ දරුවගේ ජීවිතේ මේ නිවසේ ඉඳලම වන්දනා කරලා අඟුලිමාල සෑරජාන් වහන්සේට බාර කරන්න. එහෙමයි. අඟුලිමාල සෑරජාන් වහන්සේට ජීවිතේ බාර කරන්න. මොකද අඟුලිමාල සෑරජානන් වහන්සේ කියලා කියන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් 13 වහන්සේලා වැඩ ඉන්න. ඊළඟට අඟුලිමාල රහත් මුනිදුන්ගේ 13 වහන්සේලා 19ක් වැඩ ඉන්න උතුම් සෑරජානන් වහන්සේ. සෑරජානන් වහන්සේට දරුවගේ ජීවිතේ බාර කරන්න. බාර කරලා මේ වන්දනාමාන කරලා දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරලා සිහිපත් කරන්න මේ දරුවට තියෙන මේ රෝගී තත්ත්වය සුවපත් කරගන්න ඉක්මනින්ම පිළිවෙලක් සකස් කරලා දෙන්න කියන එක. ඉතින් සාමාන්‍ය ජීවිතේ මේ වගේ කරදර කම්කටොළු වෙනකොට මහත්තයා අපිට ඇත්තටම අතීතයේ වැඩ හිටපු අපේ උතුම් සංගරුවන මේ ධර්මය මනාකොට ජීවිතයට ගලපාගත්ත සංගරුවන කටයුතු කරපු ආකාරය. එහෙමයි. ඊළඟට උපාසක උපාසිකාව කටයුතු කරපු ආකාරය මේවා තමයි අපිට පූර්වාදර්ශ. එහෙමයි ස්වාමීන්. අපි අපේ ජීවිතේ නොයෙක් දේවල් වලට මුහුණ දෙනකොට අපිට පූර්වාදර්ශ බවට පත් වෙනවා අතීතයේ වැඩ හිටපු මහා සංගරුවන රහතන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිත. ඒ උත්තමයන් වහන්සේලා කොහොමද මේවට මුහුණ දුන්නේ? ඊළඟ එක මේ ඒ කාලේ වැඩ හිටපු ඒ කාලේ වාසය කරපු මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේ මේ වගේ අභියෝග ඉස්සරහා ජීවිතයට මුහුණ දීපු පිළිවෙල. එහෙමයි ස්වාමීන්. දැන් ඒක ගැන මතක් කරනකොට මට සිහිපත් වුණේ සුප්පාවාසාව. එහෙමයි. සුප්පාවාසා කියලා කියන්නේ සීවලී කුමාරයාගේ අම්මා.
සීවලි කුමාරයාටයි මේ සුප්පාවාසාවටයි අතීතයේ එකතු වෙලා කරපු කර්මයක් විඳවන්න සිද්ධ වුණානේ. එහෙමයි ස්වාමී. අතීතයේ මේ රජකුලයක ඉපදිලා හිටියා සීවලි කුමාරයා තමයි රජපුතා. මේ සුප්පාවාසාව තමයි ඒ රජුරුවන්ගේ අම්මා. යුද්ධයකට මේ අම්මා උපදෙස් දුන්නා. දීපු උපදේශය මොකද්ද? මේ රාජ්‍යයක් අල්ලන්න මේ අම්මා උපදේශයක් දුන්න තමන්ගේ රාජකීය පුත්‍රයාට පුත්‍රය මේ රාජ්‍ය අල්ලන්න නිකන් සේනාව වෙහෙසලා යුද්ධ අරගල කරන්න ඕනේ නැහැ. තමන්ගේ සේනාව දාලා මේ රාජ්‍ය වට කරන්න. රාජ්‍ය ඇතුළට යන වතුර ගලාගෙන යන සියලු මේ ගංගා ඇලදොල වහන්න. වතුර පොදක් ඇතුළට යන්න දෙන්න එපා. ඊළඟට ඇතුළට ආහාර පාන අරගෙන යන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා. මේ රාජ්‍ය පිරිස හිර කරන්න කිව්වා. එහෙමයි. රාජ්‍ය පිරිස හිර කරනකොට ඇතුළේ ඉන්න රජුරවන්ට මුකුත් කරගන්න බැරි වෙයි පුත්‍රය. එතකොට රටවැසියෝම කිපෙයි. අපිට කණ්ඩක් නැහැ බොණ්ඩක් නැහැ. මේ රජා ඉඳලා ඇති වැඩි මොකද්ද? ඒ නිසා මේ රජුරවංග ඝාතනය කරලා අපි අපිව වට කරගෙන ඉන්න රජුරවන්ට රාජ්‍ය අරන් දෙමු කියලා. ඉතින් මේ අම්මගේ උපාය නිසා රාජ්‍ය එහෙම ලබා ගත්තා. එහෙමයි. අර මිනිස්සු හෙම්බත් වෙලා බැරිම තැන රාජ්‍ය බලය මෙයාට අරන් දුන්නා. හැබැයි මේකේ කර්ම විපාකේ කරකැවිලා ආවා. කර්ම විපාකේ විඳවන්න උනේ දෙන්නටම එකතු වෙලා. එහෙමයි. සුප්පාවාසාවගේ පුත්‍රයා වෙලා සීවලි කුමාරයා එනවා. එද්දී සාමාන්‍ය අම්මා කෙනෙකුට සාමාන්‍යයෙන් දරුවෙක් 9 මාසයයි දස මාසයයි බිහි වෙනවා. මේ දරුවා මෝරනෝ බඩේ බිහි වෙන්නේ නැහැ. එහෙමයි. ඒ බිහිවීම පිණිස මේ දරුවෙක් බිහි වෙන්න ප්‍රසූත වේදනා එනවනේ. ඒ කිසිවක් එන්නේ නැහැ. හැබැයි දරුවා හොඳට නිරෝගීව දරුවා වැඩෙනවා. දරු පැටියා මෝරනකොට දරුවත් හිර වෙනවා. දරු පැටියා මෝරද්දි අම්මටත් අමාරුයි. දැන් මේක හරි පුදුම සහගතයි මහත්තයා. ඒ කියන්නේ ඇත්තටම ඉතිහාසයේ දිහා බැලුවොත් මේ ඉතිහාස පුවත් එහෙමයි. අම්මා කෙනෙක් දරුවෙක්ව මෙච්චර කාලයක් මේ කුසේ තියාගෙන හිටියා කියලා වෙන තැනක් නැහැ. අවුරුදු 7ක් හිටියා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අවුරුදු 7ක් මෙහෙම මේ සීවලි කුමාරයාව කුසේ දරාගෙන මේ සුප්පාවාසාවට ඉන්න සිද්ධ වුණා. හැබැයි සුප්පාවාසා ධර්මය අවබෝධ කරපු ශ්‍රාවිකාවක්. ඇය සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඒ සෝතාපන්න ශ්‍රාවිකාවක් නිසා ඇය හරි ලස්සනට මෙනෙහි කළා ඒ වෙලාවේ. ඇය කල්පනා කළා කියනවා මේ කුසේ වේදනා එනකොට මේ දරුගෙබ මෝරලා මට ඒ කියන්නේ මේ කතාව මේ කල්පනා කරනකොට තේරෙන්නේ මහත්තයා මේ ඒ සුප්පාවාසාව අන්තිම කාලේ ඇඳෙන්වත් නැගිටින්න බැරුව තමයි ඉන්නේ ඇත්තේ. එහෙමයි. ඒ දරු පැටිය අවුරුදු 7ක් මේරුවා කියලා කියන්නේ ලොකු දරුවෙක්නේ. එහෙමයි ස්වාමීනි. ඒ අම්මට නැගිට ගන්නවත් බැරුව තමයි ඒ අම්මා හිටියේ. මේ ඇතුලෙන් වේදනාව එනකොට ඒ අම්මා දරු ගැබ මේ කුස අතගගා හිතුවා කියනවා. මං සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේට මේ වේදනාව මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව විඳින සසරෙන් නිදහස් වුණා. ඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි කියලා බුදුරජාණන් වහන්සේව සිහි කළා. එහෙමයි ස්වාමීනි. ඇතැම් වෙලාවට ඇය සිහි කළා ධර්මය. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අපිට මේ වගේ සංසාර දුකක් තියෙන නිසා. සංසාරේ යනකොට මේ වගේ නොයෙක් දුක් වේදනාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ යමා නිවන, ඒමයි සැපය, ධර්මයේ ස්වාක්ඛාතයි කියලා ධර්මයේ ගැන හිත පහදව ගත්තා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඇය කළා කියනවා සංගරුවන සිහි කිරීම. ඇය සිහි කළා මං සරණ ගියපු ශ්‍රාවක සංගරුවන ඒ උත්තමයන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරුදු කරන්නේ මේ වගේ දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන්න. සුප්පාවාසාව වුන් ওই කාරණා තුන සිහි කර තමන්ගේ වේදනාව එන හැම මොහොතකම හිත සංසිඳව ගත්ත කියනවා. ඒ නිසා තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට පින්වතුනි අපිට බොහෝම හොඳ දෙයක් ඒක. බොහෝම හොඳ දෙයක්. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ විදිහට අපේ ජීවිතයට කරදර කම්කටොළු පැමිණෙන්න පුළුවන්.
අපි මේ සසර කියන අයනේ. එහෙමයි ස්වාමී. අපිට සමහරට කර්ම දෝෂවල පීඩා එනවා. එහෙම නැත්නම් ඇතැම් පුද්ගලයන්ගේ පීඩා එනවා. අමනුෂ්‍යයන්ගේ පීඩා එනවා. ලෙඩ රෝගවල පීඩා එනවා. අපිට කරදර ගොඩයි. මේ කරදර අස්සේ තමන්ගේ කරදරේ හිතන්න ගත්තොත් මහත්තයා සිද්ධ වෙන්නේ කරදරම හිත ඉන්න. දැන් අපේ ජීවිතේට එන කරදර අපි හිතන්න ගත්තොත් අපිට වෙන හිතන්න දෙයක් නැතුව යනවා. එහෙමයි. ඇයි එකක් ඉවරනකොට තව එකක්. කරදරමයි ජීවිතේ. ඒ කරදර කම්කටොළු අස්සේ කෙනෙකුට පුළුවන් නම් ඒවා පසේ කළා බුදුරජුන් සිහි කරන්න. අන්න හිතට සැනසෙල්ල උපදිනවා. එහෙමයි. ඒ කරදර කම්කටොළු අස්සේම ධර්මයේ සිහි කරන්න. හිතට සැනසෙල්ල එනවා. ඒ කරදර කම්කටොළු අස්සේම මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ප්‍රමුඛ සංගරුවන සිහි කරන්න. අන්න හිතට සැනසෙල්ල එනවා. ඉතින් ඒ උදෙසාමයි මේ අපේ ගුරුදේවයන් වහන්සේ මේ බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේ කියන ආශ්චර්යවත් මනුස්ස රත්නය ගැන එහෙමයි ස්වාමී. අපේ චිත්ත ප්‍රසාදේ බලවත් කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන නිතර කියව හිත සන්තෝෂ කරගන්න තමයි අච්චරුව මනුස්සු පොත් වහන්සේ අපේ ගුරුදේවයන් වහන්සේ සම්පාදනය කළේ. ඒ නිසා මේ ඒ වගේ පොත්පත් කියව හරි කමන්නේ ශාස්ත්‍රූන් වහන්සේ ගැන සිහි කරන්න, ධර්මයේ ගැන සිහි කරන්න, සංගරුවන ගැන සිහි කරන්න, තමන්ගේ ජීවිතයට එන පීඩාවලට ඒ ප්‍රශ්න විමසපු මෑණියන්ටත් ඊළඟට මේ ජීවිතයට එන පීඩාවලට අපි හැම දිනාටත් ඒක බොහොම හොඳ උපදේශයක්. අවසරයි ස්වාමීනි. ඉතින් මේ පරිද්දෙන් තුනුරුවන සිහි කරම ජීවිතයට මුහුණ දෙන්න අපට අවකාශ උදා කරගන්න අවස්ථාව හැමදිනාට උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඊළඟ ගැටලුවට යමු වන්න සූදානම්. දුරකථනයේ රැඳෙන පින්වන්ත ඔබට අවස්ථාව ලබා දෙනවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන මගේ ස්වාමි පුරුෂයාටත් මම මරණාසන්න අවස්ථාවේදී මම මෙහෙම පිරිත් දේශනයක් කරා පිරිකරකොත් පූජා කරා. ඉතින් ඒ මගේ මාත්‍යාගේ ආත්මය සුවපත් වෙන්නේ නැතිද කියලා මට දැනගන්න අවශ්‍යයි. දැයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමී. ඔව් ඇත්තෙම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මහත්තයා මේ ඥාති සංග්‍රහය ගැන. එහෙමයි ස්වාමීනි. ඥාති සංග්‍රහය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒක මේ බොහෝම සත්පුරුෂ ගුණයක් කියලා. ඥාතීන්ට සංග්‍රහ කිරීම බොහොම සත්පුරුෂ ගුණයක්. ජීවත් වෙලා ඉන්න ඥාතීන්ටත් මේ පරලෝ ගියපු ඥාතීන්ටත්. එතකොට අපිට ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන් සංග්‍රහය මේ පරලෝ ගියාම අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පරලෝ ගියාම කරන්න වෙන්නේ වෙනම විදිහේ සංග්‍රහයක්. එහෙමයි ස්වාමී. අපිට කරන්න පුළුවන්කම දේ තමයි පින්පෙත් අනුමෝදන් කරලා අපි පින් සිද්ධ කරලා ඒ පින්පෙත් අනුමෝදන් කරන එක. ඒක තමයි අපිට මිය ගියපු කෙනෙක් වෙනුවෙන් කරන්න වෙන දේ. දැන් ජීවත් වෙලා ඉද්දී නම් අපිට අප උපස්ථාන කරන්න පුළුවන්. එයාට පහසුවක් වෙන්න පුළුවන්. නොඑක් දේ. ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන් කොටස සහ මිය පරලෝ ගියපු අපගේ ඥාතීන් වෙනුවෙන් කරන්න පුළුවන් කොටස කියන එක අපි හොඳට පැහැදිලිව හඳුනාගෙන තියෙන ඕන එකක්. අපේ ලංකාවේ මේ බෞද්ධ සංස්කෘතිය තුළ හැදිච්ච ක්‍රමයේත් එක්ක මිය පරලෝ ගියපු අපගේ ඥාතීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදනා කරන්න එහෙමයි ස්වාමී. නොඑක් මේ ක්‍රම යෙදිලා තියෙනවනේ. ඇත්තටම අපේ සම්ප්‍රදාය තුලම තියෙනවනේ ඥාතියා මිය පරලෝ ගියාට පස්සේ ඒ පාංශුකූල අවස්ථාවේ වුණත් පින් රැස් කරන්නේ. එහෙමයි ස්වාමීනි. සංඝයාට මසක වස්ත්‍ර පූජා කරනවා. සංඝයාට ගිලම්පස පූජා කරනවා. ඒ පින්පෙත් තමයි අනුමෝදන් කරන්නේ. ඊළඟට 7 දවසේ බණ කියනවා, 7 දවසේ දාන දෙනවා. ඊළඟට මේ 3 මාසේ දානයක් පූජා කරනවා, ඊළඟට 3 මාසෙට බණ කියනවා. ඊළඟට වාර්ෂිකව මෙහෙම පින්කම් කරනවා. මේ දේවල් තියෙනවා. එතකොට අපිට මහත්තයා කරගන්න පුළුවන්නේ අපේ ඥාතියෝ මේ පරලෝ ගියාට පස්සේ ඒ ඥාතින්ගේ යහපත වෙනුවෙන් අපිට කරන්න පුළුවන්නේ අන්නේදී. එහෙමයි. අපි ඒක තේරුම් අරගන්න ඕන. ඒ දේ තමයි මිය ගියාට පසු අපට අපගේ ඥාතීන් වෙනුවෙන් කරන්න තියෙන දේ. එහෙම නැතුව කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ කෙනා ගියේ කොහෙද කියලා හොයන එක අනර්ථවත්. එහෙමයි. ඒ කෙනා මරණින් මත්තේ ගියේ කොහෙද කියලා අපි හොයනවා නම් ඒක අනර්ථවත්. එහෙමයි. ඒතර මේ මෑණියෝ අහපු ප්‍රශ්නෙට මම ඒකයි මේ පිළිතුර දුන්නේ.
එසේ සෙවීම ඒ ගැන කල්පනා කිරීම අනර්ථවත් දෙයක්. එහෙමයි. අපි ආදරය කරපු අය තමයි, අපි හිතවත්ව හිටපු අය තමයි, අපි ඥාතියෝ තමයි. නමුත් එයා මිය පරලෝ ගියා නම් ඕක ගැන දේශනාවේ තියෙන්නේ මහත්තයා මේ ධර්මය අවබෝධ කරපු ඇතැම් උපාසිකාවන්ගේ දරුවෝ මිය යනවා. දරුවෝ මිය ගියාම මේ ධර්ම අවබෝධය ලැබූ උපාසිකාව හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. මේ අම්මලා. එහෙමයි. අම්මා කියනවා තමන්ගේ පුතා ගැන, එයා මගෙන් අවසර අරගෙන නෙමෙයි ආවේ. එයා යන්න ගියෙත් මගෙන් අවසර අරන් නෙවෙයි. එහෙමයි. ඉතින් එහෙව් එකේ එයා ගියපු තැනක් ගැන මම හොයන්නේ කොමකටද? ස්වාමිනේ මේ පුදුම විස්මිත නිදහසක්. ඒක පුදුම ඒ ධර්මාවබෝධය තුලින් ඇති කරගත්ත හයියනේ. එහෙමයි. ඒකයි මම කිව්වේ ධර්මයේ තුලින් ලබන පරිණත භාවය කියන එක නම්, ධර්මයක් තුලින් ලබන පරිණත භාවය කියන එක නම් ආශ්චර්යයි. එහෙමයි. මේ ධර්මයේ මේ අපිට මේ ලැබිච්චි මේ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතේට පුදුමාකාර පරිණත භාවයක් ඇති කරගන්න පුළුවන් එකක්. ඉතින් මේ ධර්මයෙන් විනා ජීවිතේට සම්පූර්ණ පරිණත භාවයක්, රැකවරණයක්, සැනසෙල්ලක් මේ ලෝකෙ වෙන දෙයකින් ඇති කරගන්න බැහැනේ. ඒ නිසා අපි ඇත්තෙන්ම සිහිපත් කළ යුත්තේ, කියන්නේ සිහි කළ යුත්තේ මොකක්ද කියන එක ගැන මට හරි ලස්සන ජාතක පුවතක් මතක් වුණා මේ කාරණේ කියනකොට. ඒක ඇත්තෙන්ම මේ සසරේ පෙරුම්දම් පුරාගෙන පැමිණි අපේ මහබෝසතාණන් වහන්සේගේ සිද්ධියක්. අපේ මහබෝසතාණන් වහන්සේ එක ජාතියක උපන්නා බරණැස්පුරේ බොහෝම ධනවත් සිටුවරයෙක්. තරුණ වයසේදී බෝසතාණන් වහන්සේ විවාහ වුණා සම්මිල්ල හංසිනී කියලා හරි ලස්සන රූප ශෝභා තියෙන කුමාරිකාවක් එක්ක. එහෙමයි. ඒ ජාතක පුවතේ තියෙනවා මහත්තයා ඇගේ රූසිරි මේ මිනිස්සෙකුගේ, මනුස්ස කාන්තාවකගේ ලේසියෙන් දැක ගන්න ලැබෙන්නේ නැති තරම් ලස්සනයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් දැක්කොත් එහෙම ඇය ගැන හිතනවා කියනවා මේ දෙව්ලියක්ද මේ දෙවඟනක්ද මේ කියලා හිතනවා කියනවා. ඒ කියන්නේ ඒ තරම් ලස්සනයි. ලේසියෙන් මනුස්ස ලෝකේ ඒ රූපේ දකින්න නැහැ. මේ මහබෝසතාණන් වහන්සේ විවාහපත් වෙලා මේ දෙන්න සතුටින් ඉන්නකොට මහබෝසතාණන් වහන්සේගේ අම්මා තාත්තා මිය පරලෝ ගියා. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මගේ මව්පියෝ මේ මහා සිටු සම්පත් දරාගෙන ඉඳලා මිය ගියා. මිය පරලෝ යනකොට මෙව වගේ මොකුත් අරගෙන ගියේ නැහැ. ඉතින් අපිට වුණත් ජීවත් වෙලා මැරිලා යනකොට මේවා තියලා යන්න සිද්ධ වෙන්නේ. ජීවිතේ ඉතින් මරණයෙන් කෙලවර වෙනවනේ. මැරෙන්න කලින් ජීවිතේට හොඳ රැකවරණයක් හදාගන්න ඕනේ කියලා මේ මහබෝසතාණන් වහන්සේ තීරණය කළා ගිහි ජීවිතය අත්හරින්න. එහෙමයි. සාමාන්‍ය මහත්තයා බෝසතාණන් වහන්සේගේ ජීවිතේ බලපුවම හරියට පේන එකක් අබිනිෂ්ක්‍රමණය. මහබෝසතාණන් වහන්සේ හරියට කරලා තියෙනවා මේ ග්‍රහ බන්ධනය අත්හරින එක. ඒ බෝසතාණන් වහන්සේ විදිහට ජීවිතය ගැන තිබ්බ දැක්ම ඉතින්. එහෙමයි ස්වාමීනි. ඉතින් බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා යන්න සූදානම් වෙනකොට සම්මිල්ල හංසිනී බිසව, සම්මිල්ල හංසිනී දේවිය, එහෙමයි. දේවිත් කියනවා මේ ඔබ යනවා නම් මටත් එන්න ඕන. මේ වෙන කවුරුත් නෙවෙයි අපේ යශෝදරා අරහත් උත්තමාවිය ඒ ජීවිතේ. මාත් එන්න ඕන කිව්වා. ඉතින් දෙදෙනාම තාපස පැවිද්දෙන් පැවිදි වුණා. දැන් එතකොට බෝසතාණන් වහන්සේ තාපසතුමා, සම්මිල්ල හංසිනී තවුසිය. මේ දෙන්න බොහෝම සැපසේ ධ්‍යාන භාවනා කරගෙන හිමාල වනයේ වාසය කළේ. එහෙම වාසය කරනකොට සම්මිල්ල හංසිනී තවුසියට ලේ අතිසාරය කියන ලෙඩේ වැළඳුණා. එහෙමයි. ඇයට දැන් බොහොම අසාධ්‍යයි, බෙහෙතක් කරගන්න ඕන. බෝසතාණන් වහන්සේ ඇයවත් කැඳවාගෙන ගම්මානයට වැඩම කළා. ඒ ගම්මානට වැඩම කළේ මෑට බෙහෙත් කරන අදහසින්. හැබැයි ඒ වැඩම කරන ගමනේදී අර හිමාලයේ ඉඳලා ගමට එන්න එපේ. ඒ දුෂ්කර ගමනත් එක්ක ඇය ගොඩාක් වෙහෙසුණා. වෙහෙසිලා ගමට ලං වෙනකොට මහත්තයා හොඳටම ඔත්පලයි. ඇය එක අම්බලමක් දැකලා කියනවා මේ තාපසතුමනි මට මෙතනින් එහාට නම් ය아가න්න අමාරුයි. මම මේ අම්බලමේ හාන්සි වෙන්න. ඔබතුමා මටත් එක්ක දාන ටිකක් පිණ්ඩපාතය කරන් එන්න කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ නික්මුණා පිණ්ඩපාතය අරන් එන්න. මේ අතරතුර කාලේ සම්මිල්ල හංසිනී තාපසිය මිය පරලෝ ගියා. එහෙමයි. ඇය කාලක්‍රියා කරනකොට දැන් මේක උදේමනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ.
උදේ පාන්දර. මිනිස්සු ගමන් බිමන් යන්න එන අතරේ මේ අම්බලමේ දකිනවා දෙවඟනකට වඩා ලස්සන ස්ත්‍රියක්. දෙවඟනක් වගේ ලස්සන ස්ත්‍රියක් මේ මනුස්ස ලෝකේ දැකගන්ට නැති මනස්කාන්ත රූප සෝභා ඇති ස්ත්‍රියක් මේ අම්බලමේ හාන්සි වෙලා ඉන්නවා. මේ මිනිස්සු ලං වෙලා පොඩ්ඩක් ඈට තට්ටු කරලා බැලුවා. මොකද මේ වගේ ලස්සන කෙනෙක් දැක්කම කතා බහ කරන්න කැමතිනේ. තට්ටු කරනකොටයි තේරුනේ මෑ මිය ගිහිල්ලා. ඒ මිනිස්සු අඬන්න පටන් ගත්තා කියනවා අයියෝ මෙච්චර ලස්සන රූපයක් තියෙන කෙනෙක් මනුස්ස ලෝකේ ජීවත් වෙලා අපිට ඇස් දෙකෙන් දැක ගන්න බැරි වුණා ඈව පණ පිටින්. ඈ මිය පරලෝ ගියාට පස්සේනේ අපි දැක්කේ කියලා මිනිස්සු අඬන්න පටන් ගත්තා. එහෙමයි. මිනිස්සු අඬනකොට බෝසතාණන් වහන්සේ පිණ්ඩපාතෙත් කරගෙන එනවා. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා බැලුවා තාපසිය මිය ගිහිල්ලා. බෝසතාණන් වහන්සේ කිසිම අඬන දොඬන ස්වභාවයක් නැහැ. එහෙම්ම පසකින් වාඩි වෙලා බෝසතාණන් වහන්සේ දානේ වළඳනවා. දානේ වළඳද්දි දැන් අර මේ එක දිගට වැළපෙන මිනිස්සු බැලුවා ඔක්කොම අඬනවා. එක්කෙනෙක් විතරක් මෙතන මිදගෙන ආහාර අනුභව කරනවා. මිනිස්සු ඇහුවා ඔබ කවුද කියලා ඇහුවා. කිව්වා මේ තාපසතුමියගේ සහෝදර තාපසයා මං කිව්වා. මේ සහෝදර තාපසී ඔබගේ කවුද කියලා ඇහුවා. කිව්වා මේ තමයි මගේ ගිහි කාලේ මගේ ප්‍රිය බිරිඳ. එතකොට මිනිස්සු අහනවා ඔබට හිතක් පපුවක් නැද්ද? ඔබට දුකක් නැද්ද? ඔබේ ප්‍රිය තාපසතුමිය ඊළඟට ඔබේ ගිහි කල ප්‍රිය බිරිඳ මිය පරලෝ ගිහිල්ලා. ඔබේ ඇස්වල කඳුලක් නැහැ. ඔබේ කිසි අඳෝනාවක් නැහැ. ඔබ කොහොමද මෙහෙම ඉන්නේ කියලා ඇහුවා. එතකොට බෝසතාණන් වහන්සේ හරි ලස්සන පණිවිඩයක්. මේ හරි පුදුමයි මේ ප්‍රඥාව. ඒ කියන්නේ මහ බෝසතාණන් වහන්සේ විදිහට පෙරම් පුරාගෙන එද්දී මෙහෙම ප්‍රඥාවක් තිබ්බ කියන්නේ මහත්ය ජීවිතේ දිහා දකින්න. බෝසතාණන් වහන්සේ කියනවා අඬනවා නම් ඔහෙලා අඬන්ට තමන් ගැන හිතලා. මේ ගැන හිතලා අඬන්න එපා කිව්වා. අපි අඬනවා නම් එළිය යුත්තේ තමන් ගැන හිතලා. මොකද මේ යම්සේ මිය පරලෝ ගියාද අපිත් හැම මොහොතකම මරණය කරා යමින් ඉන්නවා. බෝසතාණන් වහන්සේ කියනවා ඔබලා හිටගෙන ඉද්දී ආයුෂ හිටගෙන නැවතිලා ඉන්නේ. ඔබලා වාඩි වුණා කියලා ආයුෂේ වාඩි වෙන්නේ. ඔබලා නිදාගත්ත කියලා ආයුෂේ නිදාගන්නේ. ඔබලා ඇවිද යනකොට ආයුෂය ඔබට වඩා ගොඩාක් වේගෙන් යනවා. මොහොතක් පාසා වේගෙන් ආයුෂ ගෙවි ගෙවි අපි මරණය කරා යදෙනවා. ඒ නිසා තව කෙනෙක් මිය පරලෝ ගියා කියන එක දැක්කහම තමන් මැරෙනවා කියලා සිහි කරගෙන අනේ මාත් මැරෙනවානේ කියන එකට නම් ඇඬුවට කමක් නැහැ කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මහත්තයා අපේ ජීවිතේ මරණය කරා යදෙමින් තියෙන ජීවිතයක්. අපේ මේ මරණය කරා ඇදමින් තියෙන ජීවිතයට අපි කොහොමද රැකවරණයක් හදාගන්නේ කියන එකයි අපි කල්පනා කළ යුතු දේ. මොකද අපි මේ පරලෝ ගියාට පස්සේ අපි වෙනුවෙන් ඥාති සංග්‍රහ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. දැන් මේ තියෙන පසුබිමත් එක්ක දැන් ඔන්න මේ වසංගත රෝගී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ රෝගී තත්ත්ව එන්න දරුණු වුණොත් අපේ ඥාතීන්ට අපි මිය පරලෝ ගියපු අවස්ථාවක අපි වෙනුවෙන් සාමාන්‍යීකරණ මුකුත් කරගන්න බැරි වෙයි. ඒතර ඥාතීන්ගේ පින්දීන් ආදී අපි බලාගෙන හිටියොත් එහෙම ඒක බොහොම මෝඩ පහේ වැඩක්. එහෙමයි. ඒ නිසා අපි ජීවත් වෙලා ඉද්දී අපිමයි අපේ ජීවිතේට රැකවරණය හදාගන්න ඕනේ. අපි හොඳට කයින් පින් කරගන්න ඕනේ. වචනයෙන් පින් කරගන්න ඕනේ. සිතින් පින් කරගන්න ඕනේ. හොඳට තෙරුවන් සරණේ පිහිටලා අපි අපේ ජීවිතේට හොඳ රැකවරණයක්. අපි දැන් අර සුජාත කුමාරයාගේ කතාව කිව්වේ. එහෙමයි ස්වාමී. හොඳට රැකවරණයක් හදාගන්න අවකාශය දෙනවා. ඒ රැකවරණය හදාගන්න උත්සාහවත් වෙන්න තමන් උදෙසා. එහෙමයි. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධා දම්සභා මණ්ඩපයේ සමග ඔබ රැඳෙන්නේ 0112 548 400 ඔබේ දහම් ගැටලුව අපි ලබා ගන්න සූදානම්. අපි නැවතත් දුරකථනය වෙත යොමු වෙනවා. ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමති මහා කස්සප මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදු සසුන තෙක් සුරකී පවතින ලෙස අධිෂ්ඨාන කර හේතුව මම දැනගන්න කැමති දින සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන්. අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ. ඇතින් මහා කස්සප මහරහතන් වහන්සේ තමයි ශාසන භාරධාරී. එහෙමයි ස්වාමීන්. සසුන් බර දරාගෙන වැඩ හිටපු උත්තමයා. මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම ඒ ජීවිතේ හැම මොහොතක්ම ආශ්චර්යයි. හැම තැනක්ම ආශ්චර්යයි. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවිත පුවත අපි දහම් පොත්වලින් කියවනකොට අපිට තේරෙනවා ඒ ජීවිතේ හරිම පුදුම සහගත ජීවිතයක්. එහෙමයි. විවාහය ගත්තත් අපිට ආශ්චර්ය කාරණා කතා කරන්න තියෙන්නේ. පිප්පලී මානවකයා විදිහට විවාහපත් වෙනකොට ඒ විවාහයේත් ආශ්චර්යයි. දැන් මේ පුදුම සහගත බඹසරක් ආරක්ෂා කරපු කෙනෙක් නේ. එහෙමයි ස්වාමීන්. අපි මේ පුවත අහලා තියෙනවනේ පිප්පලී මානවකයා බද්දා කාපිලානි මේ දේවියත් එක්ක විවාහපත් වෙනකොට බද්දා කාපිලානි කුමාරියත් එක්ක විවාහ වෙනකොට විවාහ දිනේ රාත්‍රියේ මාලාදාම දෙකක් අරන් ආවා. මේ මාලාදාම දෙක යහන මැද එළුවා. යහන මැද එළලා දෙන්න කියනවා අපගෙන් යමෙකුට රාග හිතුවිල්ලක් හෝ හටගත්තොත් මේ එළු මාලාදාම පරවේවා. හැබැයි අපි රාග හිතුවිල්ලක්වත් උපද්දන්නේ නැතුව නම් වාසය කරන්නේ මේ මාලාදාම පරනොවී තිබේවා. හරි පුදුම සහගතයි. ගිහි ජීවිතේ වාසය කරනකන් මේ මල් පරවුන්නේ පාරිශුද්ධ බඹසරක්. එහෙමයි. ගිහි ජීවිතේ බිරිඳ ස්වාමියා වශයෙන් විවාහපත් වෙලා හැබැයි බඹසර රැක්කා. ඉතින් ඒකත් ආශ්චර්යනේ මහත්තයා නේද? දැන් ඇත්තෙම ඒ බඳු සිදුවීමක් මේ කාලේ අපිට නිකන් කතන්දරයක් වගේ. එහෙමයි. ඒ තරම් ආශ්චර්යයි. ඊට පස්සේ ග්‍රහ බන්ධනේ අත්හැරලා පැවිද්දටපත් වෙච්ච හැටිය හරි ආශ්චර්යයි. ග්‍රහ බන්ධනේ අත්හැරෙනකොට ඒ උන්වහන්සේගේ පිනත් එක්ක මේ ඒ උත්තමයාට යම් දැක්මක් තිබුණා. මේ ලෝකේ සියල්ල අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ නම පහළ වෙලා ඉන්නවා කියලා. ඒ පැවිද්ද මේ ගිහි ජීවිතේදීම ලබන්නේ. ඒ කියන්නේ තමන්ම කෙස් රැවුල් කපලා ඉවත් කරගෙන තමයි තමන්මයි මහණ වුනේ. එහෙමයි. තමන් පැවිදි වෙනකොට තමන් පැවිදි වුණේ මේ ලෝකයේ සියල්ල අවබෝධ කළ යම් සම්මා සම්බුදුවරයෙක් වේද ඒ බුදුරජුන් උදෙසා මාගේ පැවිද්ද වේවා. එහෙමයි පැවිදි වුණේ. එහෙමයි. ඉතින් හරි පුදුම සහගතයි මේ පැවිද්දත්. පැවිද්දටපත් වෙලා මේ ඒ උත්තමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන වඩිනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පැමිණෙන්නේ ශාසන භාරධාරී මේ බුදු සසුනේ තෘතීය ශ්‍රාවකයා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔහු පැමිණෙන මාවතේ පෙරට වැඩම කළා. බහුපුත්තක චේතිය කියන ස්ථානයේදී බුදුරජාණන් වහන්සේව පිප්පලී මානවකයා මුලින්ම දකින්නේ. ආශ්චර්යය කියන්නේ භාග්‍යතුන් වහන්සේව ඊට පෙර ජීවිතේ දැකලා නැහැ. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දකින්නකොටම අඳුනගත්තා මේ තමයි මං හොයාගෙන ආපු ශාස්ත්‍රඥ වහන්සේ. බුදුරජාණන් වහන්සේව දකින්නකොටම මේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා හඳුනාගෙන මේ වේගින් දුවගෙන ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් යුග අභියස වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපතුල් අල්ලගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා සත්තාමේ භන්තේ භගවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. එහෙමයි පැවිද්ද ලැබුවේ. ඒ පැවිද්ද ලබනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. එහෙමයි. කස්සපය ඔබ යම් අයුරකින් සම්බුදු නොවුණු කෙනෙකුට ඔය විදිහට වැන්දා නම් ඒ සම්බුදු නොවූ පුද්ගලයා ඔබගේ වැඳුම පිළිගත්තා නම් ඔහුගේ හිස කඳින් ගැලවේවි. බලන්න තිබුණ පුණ්‍ය තේජස. ඉතින් මම මේ සිදුවීම කියන්නේ ඒ උත්තමයන්ගේ ජීවිත හරි පුදුම සහගතයි. එහෙමයි ස්වාමීනි. පුදුම ආනුභාවයෙන් යුක්ත. ඇත්තටම අපිට අපි මේ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මෙබඳු උත්තමයෝ නේද කියලා හිත පහදව ගන්න තියෙන ජීවිතේ. ඒ ජීවිත පැවැත්ම අපිට හිතා ගන්න බෑ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ ඒ මොහොතේ පැවිදි වුණා.
දවස් 7යි කෙලෙස් සහිතව හිටියේ. 8 වෙනි දවසේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනකොට භාග්‍යතුන් වහන්සේට වැඩ හිඳීම පිණිස තමන් පොරවගෙන හිටපු සඟල සිවුර 4ට නවලා ආසනයක් තැනෙව්වා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා මේ සඟල සිවුර අතින් ස්පර්ශ කරනවා. අතින් ස්පර්ශ කරලා කියනවා කස්සපය ඔබගේ මේ සඟල සිවුර හරි සැහැල්ලු එකක් නේ. කයට හරි සුව පහසුයිනේ කිව්වා. එහෙමයි. එතකොටම මේ අපේ මහා කස්සප රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ මාගේ සිවුර ශාස්ත්‍රුන් වහන්සේ පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ මේ සිවුර පිළිගැනීම මට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා කියලා වන්දනා කළා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කස්සපය මම මේ සිවුර අරගත්තොත් මගේ මේ ගොරෝසු සඟල සිවුර ඔබ අරගෙන පොරව ගන්න කැමතිද කියලා ඇහුවා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ බොහෝම සතුටින් භාග්‍යතුන් වහන්සේගේ සිවුර භාග්‍යතුන් වහන්සේ ඒ වෙනතෙක් පෙර වූ සඟල සිවුර පිළිගත්තේ. ඉතින් ඒක ආශ්චර්ය කාරණාවක්. මොකද මේ බුද්ධ ශාසනයේ වෙන කිසිම භික්ෂුවක් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. එහෙමයි. ඒක අවස්ථාවක මහා කස්සප මහරහතන් වහන්සේ තමන් වහන්සේ ගැනම සිංහනාදයක් කරනවා. මේ බුද්ධ ශාසනයේ යමෙකුට කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලින් උපන් ශාස්ත්‍රුන් වහන්සේගේ ලය මඩලින් උපන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සුගත චීවරයේ දරණ ශාවක පුත්‍රයා කියලා එසේ කිව යුත්තේ මා ගැනයි. එහෙමයි මහා කස්සප මහරහතන් වහන්සේ තමන් වහන්සේව හැඳින්වුවේ. මහා කස්සප මහරහතන් වහන්සේට මහත්තයා මේ මහා ගුණ දරාගෙන වැඩ ඉද්දීත් බොහොම සංවේග ජනක සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේගේ රූපය බොහෝ දුරට භාග්‍යතුන් වහන්සේගේ රූපයට සමානයි. සාමාන්‍ය කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ කියලා රැවටෙනවා. රූපයට සමානයි. එහෙමයි. ඒ රුවට සමාන මහපුරුෂ ලක්ෂණ 4ක් මහා කස්සප මහරහතන් වහන්සේ තුල පිහිටලා තිබුණා. භාග්‍යතුන් වහන්සේට වඩා මේ අඟල් 4ක් උසින් අඩුයි කියනවා. ඉතින් ඔය සෙවන්නුවර ජේතවනාරාමේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක අම්මා කෙනෙක් විශේෂ ප්‍රසාදයක් වුණා මහා කස්සප මහරහතන් වහන්සේ ගැන. මේ අම්මා දම් පූජා කරන්න ආසම මහා කස්සප මහරහතන් වහන්සේට. ඉතින් දවසක් මහා කස්සප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින මේ වීදියේ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට කලින් වැඩියා. එතකොට අර අම්මා මහා කස්සප මහරහතන් වහන්සේට කියලා හිතලා පිණ්ඩපාත දානේ පූජා කළේ බුදුරජාණන් වහන්සේට. එහෙමයි. බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා නැගිටිනකොට මහා කස්සප මහරහතන් වහන්සේ ඊට පිටිපස්සෙන් වඩිනවා. එතකොට මේ අම්මා කල්පනා කළා අයියෝ මම මේ දානේ පූජා කළේ මහා කස්සප මහරහතන් වහන්සේට කියලා වෙන කෙනෙකුටනේ. මේ අම්මා හරි පුදුම සහගතයි ඒ සිදුවීම. මේ අම්මා භාග්‍යතුන් වහන්සේට පූජා කරපු දානේ ආයේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා අර දානේ පාත්‍රයෙන් ගත්ත කියනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ දානේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයෙන් ආයේ අරගත්තා. අනේ ස්වාමීනි වැරදීමක් වුණා මම ඔබ වහන්සේට නෙවෙයි පූජා කරන්න හිටියේ. පාත්‍රයෙන් අරගෙන ඒක යලි පූජා කළා මහා කස්සප මහරහතන් වහන්සේට. මේක මහා කස්සප මහරහතන් වහන්සේට දරා ගන්න බැරුව ගියා. උන්වහන්සේ මේකට සතුටු වුණේ. උන්වහන්සේ එදා තීරණයක් කරනවා මං යලි කවදාවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ මං ඉන්නේ. මං භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ නැති තැනකට මං යනවා. ඇයි හේතුව මේ සිදුවීම? එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මං නිසා වෙහෙසෙන්න එපා කියලා හිතුවේ. ඊට පස්සේ මේ මහත්තයා වැඩම කළේ මහා කස්සප මහරහතන් වහන්සේ පිප්පලී ගුහාවට. රජගහනුවර පිප්පලී ගුහාවේ තමයි උන්වහන්සේ එක දිගට වැඩ වාසය කළේ. උන්වහන්සේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දි යලි හමු වෙලා නැහැ. එහෙමයි. අදිෂ්ඨානයක් කළානේ පිප්පලී ගුහාවට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කරනකොටම ඒ ගුහා ద్వාරයේ ඉස්සරහා තිබුණා මල් පිපෙන ගහක්. ඒ ගහේ මල් ගොඩාක් පිපිලා තිබුණා. මහා කස්සප මහරහතන් වහන්සේ මේ රුක්ෂය ළඟට ගිහිලා අදිෂ්ඨානයක් කළා. මේ රුක්ෂයේ මල් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න තාක්
පර නොවේවා. යම් කලක මාගේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පෑසේක්ද එකල්හි මේ මල් පරවේවා. එහෙම අදිෂ්ඨාන කළේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියන පණිවිඩය Tamanට දැනගන්න. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙම වැඩ හිටපු මහා කස්සප මහරහතන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධර්මයේ සංගායනා කළ යුතුයි. මේ ධර්මයේ සංගායනා කිරීමෙන්මයි ශාසනයට බොහෝ කල් රැකවරණ ලැබෙන්නේ කියන එක තමන් වහන්සේගේ හදවතේ ඒ හැඟීම තිබුණේ මහා කස්සප මහරහතන් වහන්සේට. ඒකයි තෘතීය ශ්‍රාවක ශාසන භාරධාරී කියලා කියන්නේ. එහෙමයි. ඉතින් ඒ උත්තමයන් වහන්සේ එදා නොකළා නම් ඒ රහතන් වහන්සේ ධර්ම සංගායනාව ධර්ම විනය විකෘති වීමක් වුණා නම් මේ වෙනකොට අපිට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න අපිට ධර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමයි. මොකද මහත්තයා ශාසන ඉතිහාසය බලද්දී පේනවා පුදුම මේ ශාසනයට පුදුම උපද්‍රව ඇවිත් තියෙනවා. ඒ උපද්‍රව ආපු හැම වෙලාවකම මහා සංඝරුවන කලේ පිරිසුදු ධර්ම විනය සංගායනා කරන එක. මේ තමයි ධර්මය, මේ තමයි විනය කියලා. එහෙම ධර්ම විනය සංගායනා කරන්න හොඳ පිළිවෙලකට පළවෙනි ධර්ම සංගායනාව අපේ මහා කස්සප මහරහතන් වහන්සේ මුල් වෙලා සිද්ධ කළා. ඉතින් ශාසන භාරධාරී ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේගේ තිබුණ ආශ්චර්ය කරුණක් විදිහටයි අපිට මේ පිරිනිවන් පෑම ගැනත් දරා ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පිරිනිවීම උන්වහන්සේ ඇත්තම මේ ශාසනයේ බඳු පිරිනිවීමක් තියෙන්නේ මහා කස්සප මහරහතන් වහන්සේට පමණයි. එහෙමයි. මහා කස්සප මහරහතන් වහන්සේ ඊටාම අල්පේච්ඡ ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් යුක්ත දුතාංග ගුණ දරාගෙන වැඩ හිටපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ජීවිත කාලයේම නිවසකට වැඩම කරලා දන් වළඳලා නේ. එහෙමයි. උන්වහන්සේ ජීවිත කාලයේම ග්‍රහපති සිවුරක් මිනිස්සු පූජා කරන සිවුරක් පිළිඅරන්නේ. එහෙම අල්පේච්ඡ ජීවිතයක් තියෙන උත්තමයන් වහන්සේ මහා පෙළහර සහිතවනේ පිරිනුවම් පෑවේ. ගුරුපාද කියන මේ කන්දේ අදටත් මහා කස්සප මහරහතන් වහන්සේගේ කිසිදු හානියක් නොවිච්චි උතුම් ශ්‍රී දේහයේ වැඩ ඉන්නවා. එහෙමයි. එතකොට ඒ ගුරුපාද කන්දට ගිහිලා උන්වහන්සේ පිරිනුවම් පෑමේ පුවත අපේ දහම් පොත්වල සඳහන් වෙන්නේ අද වෙනකොට එතන තනි කන්දක් තියෙන්නේ. ඒ කාලේ මහත්තයා එතන තිබිලා තියෙන්නේ පොඩි කඳු 3ක්. ඒ කඳු 3 මැදයට ගිහිල්ලා තමයි මහා කස්සප මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේ. මා පිරිනුවම් පෑ කල්හි මේ කඳු 3 එකට වෙලා තනි කන්දක් වේවා. ඒ කඳු 3 එකට වෙලා තනි කන්දක් වෙච්ච එක තමයි අද අපි දකින්නේ. ගුරුපාද කියලා. එහෙමයි. ඒ ගුරුපාද කියන කන්දේ මහා කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහය සුගත චීවරයත් සමග තාම වැඩ ඉන්නවා. එදා උන්වහන්සේ අදිෂ්ඨාන කරපු පරිදි තාමත් එදා දැල්ලූ පහන් නොනිවී දැල්වෙනවා. එදා දෙවිවරු පිදූ මල් තාමත් මේ පර නොවී තියෙනවා. යම් දවසක මෛත්‍රී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවාද? ඒ බුදුරජාණන් වහන්සේ ගෞතම සසුනේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ වන අපගේ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය වැඩ ඉන්න ඒ ගුරුපාද කන්ද ළඟට වැඩම කරනකොට ඒ කන්ද යලි විවර වෙනවා. එහෙමයි. ඒ විවර වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ සුගත චීවරය අපගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අතට දීලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මහා කස්සප මහරහතන් වහන්සේ එදා තමයි අලු දැලි කිසිවක් ඉතිරි නැති වෙන විදිහට ඒ ශ්‍රී දේහය දැවී යන්නේ. එහෙමයි. ඉතින් ඒක අපි සරණ ගියපු ශ්‍රාවක මහා සංඝරත්නයේ මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ ආශ්චර්ය අద్භූත කාරණාවක් විදිහටයි අපි දරා ගන්න ඕන. එහෙමයි. ස්වාමීනි අපට අවසර ලැබේවා. ඉතින් ධර්මයෙන් අවවාද සැදුවා අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කොට වදාලා කාලය නිමා වෙලා තියෙනවා. අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කොටගෙන පුණ්‍යානුමෝදනාව පිණිස ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. හොඳයි අද දවසේ දම්සභා මණ්ඩපයේ මේ සජීවී දහම් කතිකාවත සඳහා
අනුග්‍රහය දරනු ලබන්නේ පේරාදෙණිය මහකන්දේ පදිංචි පින්වත් රවී මඩවල මහතා, ජගත් මඩවල මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත්, කුරුණෑගල ගලබඩගම පදිංචි විජේසිංහ පවුලේ සියලු දෙනා සහ කැස්බාව ඉසුරුපුර පදිංචි රසිකා සේරසිංහ දියණිය, මොරටුවේ පදිංචි ඉනෝකා සේරසිංහ දියණිය, ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සේරසිංහ පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් අදත් මේ ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයෙන් අපි බොහෝ ධර්මකාරණා කතා බහ කළා. මේ තුලින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව්රජුන් ප්‍රධාන ලංකා භූමිය සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දෙනාටම දෙවියන්ගේ සියලු ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන ඒ පින්වතුන්ලාගේ නමින් මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් සමන්ත සම්පත් මඩවල මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නොම්බර 35 දහම්මාවත මොරටුව යන ලිපිනේ පදිංචිව සිට මැයි මාසේ 10 වන දින මිය පරලෝ යන්ට යෙදුණා වූ මීට දින 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් SPP සේරසිංහ පියාණන්ට මීට වසර 2කමාරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු සුනේත්‍රා සේරසිංහ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අප හැමදිනාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය තෙරුවන් සරණ සියලු දෙවි රැකවරණ හේතු වී කොරෝනා වසංගතයෙන් රෝගාතුර වී පීඩාවට පත්ව සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය සියලු සැනසෙල්ල උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන ඒ පේරාදෙණිය මහකන්දේ රවී මඩවල මහත්මයා, ජගත් මඩවල මහත්මයා, කුරුණෑගල ගලබඩගම විජේසිංහ පවුලේ සියලු දෙනා, කැස්බෑවේ ඉසුරුපුර රසිකා සේරසිංහ දියණිය, මොරටුවේ ඉනෝකා සේරසිංහ දියණිය, ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සේරසිංහ පුතුණන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින පවුල්වල සෑම සියලු දෙනාටත් සියලු පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් අද දවසේත් මේ උතුම් සදහම් කතිකාවත මෙහෙ වූ අපේ පින්වත් නිවේදක මහත්මයා ඇතුළු ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත උදා වේවා. ගෞතම ශාසනය තුල ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයට අද දවසෙත් වැඩම වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අප මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු
සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු පින්වන්ත හැම දෙනාමත් පින් ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. දම් සභා මණ්ඩපය වෙනුවෙන් ඔබේ දායකත්ව බර පෙන්වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ ලෙසින් රත්නත්‍රයේ පාමුලට පැමිණ ආපදා අභියෝග ජය ගැනීම පිණිස නේක ධෛර්ය ජාතියේ හදවත පුරා පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. එමනම් අපේ සමුගන්න සෝදානම් වනවා. තව ස්වල්ප වේලාවකින් සෙත් පිරිත් සජ්ජායනාව සිරිපා මහා විහාරයේ සිට සමීප කරමින් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.